හැමෝටම සුබ දසනක් වෙනකොට අපි අද පන්තිය පටන් ගමු. එහෙනම් ඔයාලා සම්බන්ධලා ඉන්නේ ICT අපේ ඔන්ලයින් පන්තියේ රිවිෂන් පන්තියේ අලුත් දවසක පන්තියත් එක්ක අපි පහුගිය පාඩමෙන් කතා කරපු පාඩම ඉදිරි කොටස අද කතා කර ගන්නවා. මම ඔයාලට ඊයේ එවපු ලින්ක් එකත් එක්කම කිව්වා මොනවද අපි කරන්න කියලා. විශේෂයෙන් මතක් කරේ මම ගිය සතියේ පාඩම කරන්න බැරුව නිසා ඔයාලා පොඩ්ඩක් මේ මතක් කරගන්න ඕනේ අපි කරපු දේවල් ටික. ඉතින් අපි කලින් කතා කරපු පාඩම නිසා ඔයාලට ඒක මතක ඇති. එතකොට අපි දැන් මේ දක්වා ඉන්න තැන බැලුවොත් එහෙම නේද? ඒ කියන්නේ අපි මොකද කරේ කියලා. අපි හැමෝම ඔයාලා 10 පන්තියේදී 10 11 පන්තිවලදී එහෙනම් 11 පන්ති විශේෂයෙන්ම පාඩම සම්බන්ධ අය දන්නවාද අපි පාඩම් ටික උඩ කතා කරලා තියෙනවා කතා කරා. සහිර පස්පේ පුනරීක්ෂණයේ ගිය රිවිෂන් එකට. ඉතින් අපි රිවිෂන් එකේදී කරන්නේ මොකද්ද? අපේ එක්සෑම් එකේ පේපර් එකේ දෙවෙනි පේපර් එක අරගෙන අපි ඒක කතා කරනවා. අපි මතකයි ඔයගොල්ලත් එක්ක මම කතා කරා Excel එක. ඊට පස්සේ අපි Access එක පටන් ගත්තා. ඉතින් දැන් පාඩම් ගණනාවක් තියෙනවා. අපි ටිකක් ඉක්මනින් කතා කරන්නත් වෙනවා. නැත්නම් අපිට කාලය මදි වෙන්නත් පුළුවන්. කොහොමවත් අපි කතා කරන හිම පුළුවන් කතා කරන්න මාස දෙකක් වදක් තියෙනවනේ. අපි ඒක කතා කරන යන්. අපිට කතා කරන්න තියෙනවා එතකොට විශේෂයෙන්ම HTML ගැන ටිකක් මතක් කරගන්න ඕනේ. HTML ඊට පස්සේ මතක් කරගන්න ඕන තව මොනවද තියෙන්නේ. ඔව්. ICT සහ සමාජ විද්‍යා පාඩමක් තියෙන බොහොම පහසු පාඩමක්. ඒකෙන් ප්‍රශ්නයක් එනවා. අපි ඒක බලමු. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. තොරතුරු පද්ධති. ඉතින් අපි මේ ප්‍රශ්න ප්‍රදර්ශනයෙන් බලමු. ඊට පස්සේ පළවෙනි පේපර් එකට විතරක් ප්‍රශ්න සමහර සංඛ්‍යා පද්ධති තරක ద్వාර වගේ පාඩම් ගැන ඊට පස්සේ බලමු. ඉතින් අපි එතන පාඩම් තුනක් බලුවානේ. අපි පාඩම් දෙකක් බලලා තියෙනවා දැන්. Excel එකයි මුළු පාඩම තමයි මොනවද? ප්‍රෝග්‍රෑම් පාඩමනේ. එහෙම නැත්නම් පරිගණකයේ භාවිතා කරලා රසායන නිර්මාණය කිරීම. ගැටළු විසඳීමේ පරිගණකයේ භාවිතා කිරීමේ පාඩම. ඉතින් පාඩම් ප්‍රශ්න දෙකක් දැන් ඕකේ වෙලා තියෙන්නේ. ප්‍රශ්න දෙක දැන් ඔයාලා පුළුවන් උත්තර ලියන්න. ලකුණු 20ක් තියෙනවා. දැන් තුන්වෙනි ලකුණු 10 එහෙම නැත්නම් ඇක්සස් එකේ ලකුණු 10 ගණමින් ඉන්නේ. හරි. එහෙමනම් අපි ගිය සතියේ කතා කරපු පාඩම තමයි තොරතුරු පද්ධති කියන පාඩම. තොරතුරු පද්ධතිනේ. එහෙනම් මේ පාඩමේදී අපි කතා කරමින් ඉන්නවා ප්‍රශ්න ගණනාවක් දැන් කතා කරන්න තියෙනවා. අපි ඒකට යන් එහෙනම් එහෙමනම් ඔයාලට මම ෂෙයා කරනවා පේපර් එකක්. එහෙම නැත්නම් ප්‍රශ්න ටිකක් තියෙනවා. අපිට ඒක පොඩ්ඩක් ඉලින් බලමු. ඉතින් අපි ගිය සතියේ දක්වා කතා කරපු දේවල් ටික. මේ පාඩම අදාළව ගිය සතියේ දක්වා කතා කරපු දේවල් ටික මම ඊයේ වාට WhatsApp එකෙත් පොඩ්ඩක් දැම්ම මතක් වෙන්න. සහ මම කිව්වා පුළුවන් නම් ඔයාලා පුළුවන් නම් මේ කොහොම හරි අනිවාර්යයෙන්ම ගිය සතියේ දක්වා කතා කරපු මාතෘකාවේ පොඩ්ඩක් බලා ගන්න කියන්නේ. එතකොට අද පාඩම ලේසි වෙනවා. මොකද අපි අද කරන්නේ දැන් පාඩම කතා කරලා ඉවරයි තොරතුරු ඇක්සස් පාඩම. අද අපිට තියෙන්නේ ප්‍රශ්න උත්තර ලියන්න. නේද? ඒ නිසා අර ටික පොඩ්ඩක් මතක් කරගන්න කියලා මම කිව්වේ. හරි. ඉතින් ගිය සතිය වල ඉන්න බැරි වෙච්ච කෙනෙක් කවුරු හිටියනම් පාඩමේ ඉන්න එමගරිච්ච දැන් අද ප්‍රශ්න කතා කරද්දී හොයා ගන්නවට පුළුවන් වේවි. ඉතින් පහුගිය අවුරුදු ගණනාවක පේපර්ස් අරන් අපි කතා කරමු. මම ඒකට හදපු ටියුට් එකක් තියෙනවා මම ඒක ෂෙයා කරන්නම් ඔයාලට. අපි ඒක ඕපන් කරගෙන බලමු. මම ඔයාලට chat එකෙත් එක දාන්නම්. chat එකෙත් දාන්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. සමහරවිට මම පෙන්න එක ස්ක්‍රීන් එක ක්ලියර් නැත්නම් ඔයා ඒක ඕපන් කරලා බලලා උත්තර දෙන්න පුළුවන්. හරි එහෙනම් අපි ඉක්මනට ඒ වැඩේට යමු. හරි දැන් ඔයාලට ඒ ටියුට් එක පේනවා. අපි ඒකේ ප්‍රශ්න බලමු. ඒ අතර මම chat එකෙත් දාන්නම්. ඔයාලා කාට ක්ලියර් වුනේ නැත්නම් මේක එතනින් පොඩ්ඩක් අරගෙන බලා ගන්න. සහ ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ මේ වෙලාවේ. ඔයා මේ ප්‍රශ්න ටික පුළුවන් කෙනෙක් පුළුවන් විදිහට මේක ලියා ගන්නත් පුළුවන් වුණා. එහෙම නැත්නම් වඩා හොඳයි ඔයාලා මේක print out එකක් අරන් තියාගත්තා නම්. ඒතකොට ප්‍රශ්න ටික ඔයාලා ගාව තියෙනවා. හරි දත්ත සමුදාය කියලා ටියුට් එකක් chat එකේ තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඒකේ print out එකක් ගත්තා නම් ඔයාලට බොහොම පහසුවෙන් මේ ටික පස්සේ බලා ගන්න පුළුවන් ආය අවස්ථාවක. මන්ද වැඩි කාලයකුත් නැහැ. නමුත් ඉතින් ඕන වෙයි මේක. අපි ඉක්මනට මෙන්න මේක පොඩ්ඩක් බලාගෙන යමු. හරි ඒ අතරේ ඔයාලා දන්න අය පන්තියට හැමදාම එන ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් කරලා දාන්න ඉක්මනට එන්න කියලා. ඒගොල්ලන්ට මේක ඕන වෙන්න නිසා ගිය සතියේත් බැරි වෙච්ච නිසා සමහරට අද ඉන්නේ දන්නේ නැහැ. මම පයින් දැම්මයි ඉන්නේ. පයින් හරි මම දාලා තියෙන්නේ. හරි.
එහෙනම් මෙන්න මේ ටික පොඩ්ඩක් බලමු. මොනවද එහෙනම් දැන් වැඩේ පටන් ගමු අපි. හොඳින් බලන්න ප්‍රශ්න ටික මතක් කරගන්න. අපි හැමදාම මතක් කරගන්න අපි පන්තියේ උදෑසනම කරන්නේ. නේද? ඒ නිසා පොඩ්ඩක් හොඳට අවදියෙන් ඉන්න. එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ ටික. මොනවද අපි කතා කරේ? දත්ත සමුදාය ගැන කතා කරද්දී මෙන්න මේක කතා කරා. දැන් මේ සියල්ලම අපි දැන් ආයෙසරක් කතා කරන්නේ නැහැ. පොඩ්ඩක් මතක් කරගන්නවා මේ ඔයා මතක් කරගන්න. දැන් මේ ප්‍රශ්නය ඇහෙනකොට මොනවද කතා කරේ කියලා පොඩි මතකයක් Tamanට එන්න ඕනේ. අනේ වෙනුවට පොඩ්ඩක් මේක බලාගෙන ඉක්මනට යන්න. හරි. අපි කතා කරා මෙන්න මේ දේවල් ටික. දත්ත සමුදායක් කියන්නේ කුමක්ද? මතකයි නේද ඒවා? හරි මම දැන් මතක් කරමු සාරන්නේ. නේද? මතක් කරලා බලන්න. හරි. ඉතින් සංවිධානාත්මකව රැස් කර දත්ත ගොඩක් දස් සමුදාය නේද? මොන මතක් කරාම. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් දස් සමුදායක වාසි කතා කරලා තියෙනවා. දස් සමුදායක ලක්ෂණ කතා කරලා තියෙනවා. සම්බන්ධි දස් සමුදායක් කියන්නේ මොකක්ද? නේද? මතක් කරලා බලන්න නේද? සම්බන්ධි දස් සමුදායක් නේද? ඊට පස්සේ මතකද ප්‍රාථමික අතුරු ගැන අපි කතා කරා නේද? ප්‍රාථමික අතුරු යන කුමක්ද? ප්‍රාථමික අතුරේ සුවිශේෂතාව මොනවාද? නේද? ඊට පස්සේ සංයුක්ත අතුරු යන කුමක්ද? ආගන්තුක අතුරු ගැන කතා කරා අපි ෆොරින් කී එක නේද? ආගන්තුක අතුරේ සුවිශේෂීතා. ඊට පස්සේ දත්ත අනුපිටපත් වීම කියන්නේ මොකක්ද? දත්ත අනුපිටපත් වීමේ තියෙන අවාසි මොනවද? නේද? ඊට පස්සේ දත්ත පාදකයක විවිධ දත්ත ප්‍රරූප ටික මේ දත්ත වර්ග මොනවද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා දත්ත සමුදාය ක්‍රමනාකරණ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. නේද? දත්ත සමුදාය ක්‍රමනාකරණ ප්‍රශ්න උදාහරණ අහලා තියෙනවා. අවසානයේ තියෙනවා දත්ත සමුදායක සම්බන්ධ වර්ග සහ දත්ත සමුදායක මූලිකාංග 4 සම්බන්ධව. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රශ්න අපට අහන්න පුළුවන් මේ පාඩමෙන්. ඔයාලා මේ ප්‍රශ්න වලට කෙටි උත්තරයක් පස්සේ ලියලා තියාගන්න. එතකොට මේක ඔයාලගේ රිවිෂන් එකට ගැලපෙන නෝට් එකකට පත් වෙනවා. අපි දා මේවා ලිව්වා. හරිද? ඔයාලා ආයෙසරක් මේවට ඉක්මනට උත්තරේ ලියන්න. හොඳම දේ තමයි ලියන එක ළමයි. එතකොට මේව මතකින් අපට. දැන් ඔයා එකපාරක් පාඩමෙන් තියෙන පොතේ තියෙන නෝට් එක කියවලා ඊට පස්සේ මෙන්න ලියන්න. ඒ ලියනකොට Tamanටම හරීම ගැලපෙන උත්තරේ එනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න 16න් එහාට සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න 16න් එහාට රචනාමය ප්‍රශ්නයක් ඇහෙන්න බෑ අපේ පාඩමේදී. මේ ආශ්‍රයෙන් තමයි ඇහෙන්නේ. ඒ නිසා මේ ටික හොඳට මතක තියාගන්න උත්සාහ කරන්න ලියලා try කරන්න ලියලා බලන්න. එහෙනම් අපි අද යනවා මෙන්න මේ ප්‍රශ්න වලට. මම මේකේ දාලා තියෙන ප්‍රශ්න අපි ඒවට යන්න. හරි ඒ අතරේ එහෙනම් ඔයාලා මේ බලන්න මේක ක්ලියර් ඇති නේද? ක්ලියර් මදිකමක් තියෙනවා නම් ඔයාලට මම දැන් chat එකේ දැම්ම ડોකියුමන්ට් ඕපන් කරගන්න. හරි අපි මේ ප්‍රශ්න අංකේ දාගෙන මේවට උත්තර ලියමු. හරිද? ඉතින් මෙහෙමයි කරන්නේ අපි. මම මුලින්ම ඔයාලට අවස්ථාව දෙනවා ප්‍රශ්නේ උත්තර ලියන්න. අපි ඊට පස්සේ කතා කරනවා. ඒ නිසා අනිවාර්යෙන් හැමෝම උත්තර ලියන්න. මම අහන උත්තර සමහර අය උත්තර දෙන්නේ වෙලාවට. එතකොට මේ පාඩම සාර්ථක වෙනවා මේක මත හිතේවි. අපි එහෙම කරයියන්. හරිද? එහෙනම් පළවෙනි ප්‍රශ්නේ බලමු අපි. පළවෙනි එක මෙන්න මෙහෙම තියෙනවා. මම හිතන්නේ මේ ගාන තිබ්බොත් ඔයාලට ඒක පේනවද නේද? මෙහෙම බලමු. එතකොට මේ ප්‍රශ්නේදී ඔයාලට පේනවා මේ අර ටේබල් දෙකක් හෝ තුනක් දාලා නේද? ඉතින් ඒක තියෙන්නේ ටේබල් කීපයක් දාලා ඒක තුලින් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ හැම වෙලේම. මෙන්න මෙහෙම එකක් තියෙනවා. පහක් දක්වා ඇති වගු තුන ගුරුවරුන්ගේ විස්තර හා ඔවුන් උගන්වනු ලබන විෂයන් ඇතුළත් පාසල් කළමනාකරන තොරතුරු පද්ධතියක කොටසක් වේ. හරි මොනවද තියෙන්නේ මේකේ? ගුරුවරුන්ගේ විස්තර ඒ වගේම ඔවුන් උගන්වන විෂයන් වල විස්තර තියෙනවලු. එක් ගුරුවරයෙකුට එක් විෂයකට වඩා ඉගැන්විය හැකි අතර එක් විෂයක් ඉගැන්වීම සඳහා එක් ගුරුවරයෙකුට වඩා සිටිය හැකි වේ. ඔන්න එක ගුරුවරයෙක්ට එක් විෂයකට උගන්වන්න පුළුවන්. පුළුවන් නේ ඉතින් නේද? ඔයාලා පාසලේ බලන්න එක ගුරුවරයෙක් විෂයකට උගන්වනවා. ගොඩක් වෙලාවට එහෙම උගන්වනකොට මොකද අන්තිමට දෙන්නේ? එක් විෂයක් ඉගැන්වීම සඳහා එක් ගුරුවරයෙකුට වඩා සිටිය හැකි වේ. එහෙම තියෙනව නේද? එක විෂයක් උගන්වන ගුරුවරු ගොඩක් ඉන්නවා. ඒ වගේමයි එක ගුරුවරයෙක්ට විෂයන් එකට වඩා උගන්වන්නත් පුළුවන් කියලා කියනවා. දැන් බලමු ප්‍රශ්නේ දිහා. දැන් මේ වගේ දේවල් කියවලා ලොකුවට ප්‍රශ්න කරගන්න එපා. සමහර දේවල් තේරුම් නැත්නම් උඩ ප්‍රශ්නට ආන්සරයක් එන්න. ඊගවර්සට.
එහෙනම් වගු තුනක් තියෙනවා. teachers, subjects, teacher subject කියලා. වගු තුනයි. නේද? teachers වගුවේ තියෙන ඉතින් teachers ගැන විස්තර තියෙන්නේ. subjects වගුවේ තියෙන්නේ. subjects විස්තර, subject code, subject name කියලා තියෙනවා. teacher subject table එකේ තියෙනවා මොනවද? මේ table දෙකම සම්බන්ධ විස්තර වගේ එකක් තියෙන්නේ. බලමු අපි ඉගෙන පස්සේ. හරි. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ දිහා. ඉහත වගු දෙකක් සඳහා ප්‍රාථමික යතුරු අදාළ වගුවේ නම සමගින් ලියා දක්වන්න. හරි. ඔන්න මේ වගු තුنين අහන ප්‍රධාන ප්‍රශ්නේ තමයි වගු දෙකක ප්‍රාථමික යතුරු තුනේම අහන්නේ නැහැ දෙකක අහනවා. එහෙනම් ඔයාලා වගුවේ නම සහ අදාළ ප්‍රාථමික යතුරු නම් කරන්නයි තියෙන්නේ. දැන් චුට්ටක් බලන්න අපි ඉස්සලා පස්සේ බලමු කියලා මෙන්න මේ ටේබල් එක දිහා. මේ ටීචර් සබ්ජෙක්ට් වගුවේ තියෙනවා කියලා බලමු. අපි ඊට කලින් පොඩ්ඩක් ආයසරක් බලන්න ටීචර්ස් ටේබල් එක. ටීචර්ස් ටේබල් එකේ තියෙනවා ටීචර් ID එකකුයි එයාගේ නේම් එකකුයි. ගුරුවරයාගේ අංකයයි එයාගේ නමයි තියෙනවා. සබ්ජෙක්ට්ස් ටේබල් එකේ තියෙනවා සබ්ජෙක්ට් කෝඩ් එකයි සබ්ජෙක්ට් නේම් එකයි. මොනවා හරි සබ්ජෙක්ට් එකක නමකුයි ඒකට දාලා කෝඩ් එකකුයි. එහෙනම් ඉතින් පළමු වගුවේ තියෙන්නේ ගුරුවරුන්ගේ විස්තර දෙනෝගේ තියෙන සබ්ජෙක්ට් එක. නේ සබ්ජෙක්ට් එක ඒ සබ්ජෙක්ට් එක අංකයක් තියෙනවා. තුන්වෙනි එකේ තියෙනවා සබ්ජෙක්ට් කෝඩ් එකයි ටීචර් ID එකයි. මොකද මේ තුන්වෙනි වගුවේ අරමුණ නැත්තේ. පොඩ්ඩක් හිතලා බලන්න. සබ්ජෙක්ට් කෝඩ් එකයි ටීචර් ID එකයි තියෙනවා තුන්වෙනි වගුවේ. අපි එකක් කියලා බලමු. English 10 ENG 10 කියන්නේ 1 මොකක්ද ඒකේ තේරුම? දැන් ENG 10 කියන්නේ English. අපි කොහොමද ඒක බලාගත්තේ? අපි ඒක බලාගත්තේ මේ ඔක දෙකට කොහොම ඇවිල්ලානේ ENG 10 ENG 10. ඔන්න English නේද? එයා. ඊට පස්සේ 1111 කියන්නේ මොකද්ද? අපි ඒක බලා ගන්න එනවා මෙන්න මේ දෙන්නට නේද? හයි 1111 කියන්නේ කවුද? සමන්සෙල්ලා. එනවට පැහැදිලි වෙන්න ඕන මේ තුන්වෙනි කරන්නේ මොකද්ද? පළමු හා දෙවෙනි එක සම්බන්ධ කරනවා. නේද? සම්බන්ධ කරනවා. හරි ඒකයි ඒකේ අරමුණ. හරි ඒකට පැහැදිලි කරන්න පොඩ්ඩක්. එතකොට මේ තුන්වෙනි වගුවේ නම ගොඩාක් වෙලාවට හැදෙන ළමයි මේ පළවෙනි වගු දෙකේ නම් දෙකේ. ඔයාලගේ ප්‍රශ්නේ වගු දෙකක් ආවොත් අර තුන්වෙනි වගුවේ නම හැදෙන්නේ එහෙමයි. ඒකේ අරමුණ තමයි මේ දෙන්න සම්බන්ධ කරණය කියලා පොඩ්ඩක් මතක තියාගන්න වල පුළුවන් එතකොට. හරි. එහෙනම් ඒ වැඩේ හරි දැන් ඔයාලා මෙන්න මේ පළවෙනි ප්‍රශ්න උත්තර ලියන්න. එකට උත්තර ලියන්න. මම කාගෙන් හරි උත්තරය අහනවා එයා උත්තර දෙන්න. එතකොට අපි ඊට පස්සේ කතා කරන ඉස්සරහට. ඉහත වගු දෙකක් සඳහා ප්‍රාථමික යතුරු අදාළ වගුවේ නම සමගින් ලියා දක්වන්න. හරි ඉක්මන ලියන්න. ලියලා ඉවරයි chat එකේ දාන්න මැසේජ් එකක් හරි කියලා. හරි එක්කෙනෙක් නම් බිරණ උත්තරේ ලිව්වා. හැමෝම මැසේජ් එකක් දාන්න ලියන්න එතකොට ලිව්වා වෙනවා තින්නේ. ලියන්න ඊට පස්සේ ටැග් ගා දාන්න. මේක පහසු ප්‍රශ්නයක්. හසිත් ඉන්නවා මලේෂා නෙත්මේ පසින්දු රන්දු පැගල උත්තර ලියන්න පුතේ මට කියන්න ඉල්ලුවා නම් ප්‍රාථමික අතුර කියන ප්‍රශ්නේ හැම වෙලේම අහනවා මේක ගැන අපි කතා කරා. ඔයාලා පොඩ්ඩක් ඔයාලා ලියන පොත පෙරලා ගත්තොත් එහා පැත්තට මේවා ගැන තියෙන නෝට් එකනේ. හරි හසිත් උත්තරෙත් එක්ක නෙවලා තියෙනවා. හරි එක උත්තරයක් කියලා තියෙන එක හරි. අනිත් පැත්ත පොඩ්ඩක් බලන්න හරිය නේද? මම දැන් කායින් හරි අහනවා කිව්වා. ඉතින් උත්තරම දෙන්නේ නැහැ. කවුද අපර උත්තර දෙන්නේ මේකට? ඉක්මනට කියමු. පොඩි දෙයක් තියෙන්නේ. මලේෂා මොකද දැන් උත්තරේ මොකක් කියලාද පුතේ? මට එක්ක මයික් ඔන් කරලා කියන්න නැත්නම් chat එකේ දාන්න උත්තරේ. පස්සෙන් උත්තරයක් කියලා දෙන එකත් හරි. මලේෂා උත්තර දෙනවද?
ඔව්. හසිත් අනිත් උත්තරෙත් කරලා තියෙනවා ඒකත් හරි. හරි මනිෂා උත්තර කරලා තියෙනවා. මනිෂා කියනවා ටීචර්ස් ටේබල් එකේ ටීචර් ID ගියා. ටීචර්ස් ටේබල් ටීචර් ID කියන උත්තරේ හරි නේද? ඒක හරි. තව එකක් ඕන. ටීචර් සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ් කියලා කියනවා. නෑ ඒක නෑනේ. ඒක නැති කරා අය අයින් කරලා වෙන එකක් දානවා. මොකද්ද? සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ්. ඒක තමයි උත්තරේ. හරි මනිෂා දුන්න උත්තරේ හරි. නෙත්මි උත්තරේ වල තියෙනවා එකත් අර ටීචර්ස් ටේබල් ටීචර් ID සබ්ජෙක්ට් ටේබල් සබ්ජෙක්ට් හරි. එහෙනම් හරි උත්තරේ ගොඩක් අය ඒවා එක්කෙනෙක් විතර පොඩි වෙනස් උත්තරයක් තිබ්බා ඒක මම අපි හදමු බලමු ඒක හදා ගන්න. එහෙනම් මෙහෙමයි ප්‍රාථමික අතුරු කියන්නේ මොකක්ද පොඩ්ඩක් මතක් කරගන්න. ප්‍රාථමික අතුරු කියලා කියන්නේ මොකද්ද? දැන් ඒ නම ඇහුන ගමන් ඒකේ තේරුම මතක් වෙන්න ඕන. සමහරලාට අහනවා ප්‍රාථමික අතුරක් කියන්නේ කුමක්ද? ඉහත වගු ඇසුරෙන් කියන්න නැත්නම් උදාහරණ ඉහත වගු ඇසුරෙන් සම්පූර්ණ කරන්න කියලා. එහෙනම් ළමයි ප්‍රාථමික අතුරු කියන්නේ මොකද්ද? දත්ත සමුදාය වගුවක ඇති ශ්‍රේෂ්ඨයක් මගින් එම වගුවේ ඇති රෙකෝඩර අනන්‍යව හඳුනාගත හැකි නම් එය ඒ වගුවේ ඇති ප්‍රාථමික අතුරයි. නේද? යම් කිසි වගුවක තියෙන ශ්‍රේෂ්ඨයක් ඒ ශ්‍රේෂ්ඨයෙන් පුළුවන් අපට ඒ වගුවේ තියෙන රෙකෝඩර වෙන් කරලා හඳුනගන්න. එකකින් තව එකක් වෙන් කරගන්නවා. නේද? එහෙනම් ටීචර්ස් ටේබල් එකේ මොකද්ද ප්‍රාථමික අතුර වෙන්නේ? මෙන්න මේ ටීචර් ID එක. නේද? හරි එහෙනම් ඔයාලා ලියන්න කොහොමද උත්තරේ? ටීචර්ස් ටේබල් කියලා ලිව්වා. ටීචර්ස් වගුවනේ ඔයාලා ලියන්නේ ටීචර්ස් ටේබල් ඉවත් කරන ටීචර්ස් වගුව. ටීචර්ස් වගුව ඉරක් ගැහුවා මොකද ලියන්නේ? ටීචර් ID. හරි මම පොඩ්ඩක් මෙලිලා පෙන්නන්න ඔයාලා ලියන විදිහ විතරයි. පැහැදිලි ලියන්නේ ඒක. ටීචර්ස් ටේබල් ඉරක් ගැහුවා ටීචර් ID. ඒක හරිනේ. එහෙම ලියන්නේ. ටීචර්ස් ටේබල් ඉරක් ගැහුවා ටීචර් ID. එහෙනම් ඇයි මේ ටීචර් ID කියන අපි ගන්න හේතුව තමයි ටීචර් ID කියන එකේ මේ ඉලක්කම් දෙකක් නේ තියෙන්නේ මේක රිපීට් වෙලා නැහැ. එහෙනම් ප්‍රාථමික අතුර අනුපිටපත් වෙන්න බෑ. නේද? ප්‍රාථමික අතුර අනුපිටපත් වෙන්න බෑ. ඒ නිසා අපි ඒක තෝරගන්නවා. අනිත් එක තමයි ප්‍රාථමික අතුරේ දත් හිස්ව තියෙන්නත් බෑ. ඒව තමයි ලක්ෂණ ප්‍රාථමික අතුරේ තියෙන. අනුපිටපත් වෙන හැක හිස් වෙන හැක. එන එක හරි. ඊගාවට සබ්ජෙක්ට්ස් වගුවේ සබ්ජෙක්ට් කෝඩ් එකත් අපි ගන්නවා. නේද? එන එකත් ලියා ගන්න. වැරදිච්ච අය ඉන්නවනම් සබ්ජෙක්ට්ස් වගුවේ සබ්ජෙක්ට් කෝඩ්. හරි. ඇයි අපි ඒක ගන්නෙ? රිපීට් වෙලා නැහැ. අනුපිටපත් වෙලා නැහැ. දත්ත නැතුවත් නැහැ මේක. ඒ කියන්නේ empty නැහැ මේක හිස් නැහැ. මේ රෙකෝඩර් මේ ශ්‍රේෂ්ඨ හිස්වත් නැහැ සහ මේ ශ්‍රේෂ්ඨයේ දත්ත අනුපිටපත් වීමකුත් නැහැ. එනස අපි ඒක තෝරගන්නවා. දැන් එහෙම කිව්වම ඔයාලා කිය මේ සබ්ජෙක්ට් නේම් එකත් අනුපිටපත් වෙලා නැහැ නේද කියලා. ඇත්ත තමයිනේ. අනුපිටපත් නැහැ මේකේ සහ හිස්වත් නැහැ. නමුත් අපි කතා කරලා තියෙන මුලදී මේ names කියන ඒවා නේද? නම් කියනවා අපි පාවිච්චි කරන්නේ නැහැ. ළමයෙක්ගේ නම, ගුරුවරයෙක්ගේ නම, සේවකයෙක්ගේ නම, වාහනයක නම වෙන්න පුළුවන් නැත්නම් සබ්ජෙක්ට් එක නම වගේ දා පාවිච්චි කරන්නේ නැහැ. මෙතන අනුපිටපත් නොවුනට පස් වෙලාවක මේක අනුපිටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. දැන් නම ගත්තොත් එහෙම මේ එකම නම තියෙන කෙනෙක් තව කවුද හරි තැනක ඉන්න පුළුවන්. මේක ඒ වෙන්න පුළුවන් ඒ වගේ නමක්. සබ්ජෙක්ට් නේම් එක ගත්තොත් බලන්නකෝ දැන්. සයන්ස් ඉංග්‍රීසි 9 කියලා එකක් આવුත් එහෙම මේකත් සබ්ජෙක්ට් ඉංග්‍රීසි නේ. නේද? ඉතින් ඒකත් හරියන්නේ නැහැ. ඒ නිසා අපි ගන්න මෙන්න මේ කෝඩ් එක. ගොඩක් වෙලාවට ඉලක්කමක් සමග නේද? සඳහන් වෙන දත්තයක් බොහෝ වෙලාවට තේරෙනවා ප්‍රාථමික අතුර විදිහට. හරි මම හිතන එක හරි කියලා. එහෙනම් ඔයාලා මේකෙදි මේ තුන්වෙනි වගුව ගැන හිතනවද? තුන්වෙනි වගුව ගැන හිතන්න එපා. මේකේ ප්‍රාථමික අතුර හොයාගන්න බෑ. දැක්කනේ දෙක වෙලා. ඇයි SI science 10 කියන දේ රිපීට් වෙලා තියෙනවා. මෙතන ටීචර් ID කොහොමද රිපීට්? නිසා මේක ගන්නම එපා. මේ දෙන්න ගන්න එකක්වත් අපිට ගන්න බෑ. ඉතින් පැහැදිලිවම වගු තුනක් දුන්නාම ඔයාලට ප්‍රාථමික අතුර පහසුවෙන් හොයාගන්න පුළුවන්. පළමු වගු දෙකේ පමණයි. එහෙම නැත්නම් වගු දෙකක පමණයි. ඒ නිසා ඔයාලා මේ තුන්වෙනි වගුව ගැන ලියන්න කියලා වැඩේ වරද්දා ගන්න එපා. හරිද? එහෙම වරද්දා ගන්න එපා. වගු දෙකක් තියෙනවනේ පැහැදිලිව. ඒ දෙනක ලියලා වැඩේ ඉවර කරගන්න. තුන්වෙනි වගුව ගැන හිතනවා අපිට හිතන්න වෙන්නේ ප්‍රාථමික නෙමෙයි සංයුක්ත ප්‍රාථමික අතුරක් සම්බන්ධව. එහෙම වුත් උත්තරයක් දෙන්න. නේද? මොකක්ද ඒ කියන්නේ? මේ දෙන්නම ගන්නවා අපිනේ. මේ දෙන්නම ගන්න අපි අර සංයුක්ත ප්‍රාථමික අතුර කියලා එකක්. ඒක ඇහුවොත් තමයි දෙන්නේ. හරි. එන වැඩේ පැහැදිලි ඇති. අපි දෙවෙනි එකට යන්.
දත්ත ගබඩා කිරීම සඳහා වගු 3ක් භාවිතා කරනු වෙනුවට තනි වගුවක් භාවිතා කළේ නම් ඇති වන එක් අවාසියක් සැක විස්තර කරන්න. හරි හිතලා බලන්න ඉගෙන. දත්ත ගබඩා කිරීම සඳහා වගු 3ක් භාවිතා කරනු වෙනුවට තනි වගුවක් භාවිතා කළේ නම් ඇති වන එක් අවාසියක් සැකෙමින් විස්තර කරන්න. right. එහෙනම් මෙතන වගු 3ක් තියෙනවානේ. මේගොල්ලෝ අපෙන් අහනවා බැරි වෙලාවත් මේ වගු 3ක් භාවිතා කරන්නේ නැතුව වගු 2ක් භාවිතා කරා නම් ඇති වෙන්න පුළුවන් ගැටලුවක්. මොන වගේ ගැටලුවක්ද ඇති වෙන්න පුළුවන් කියලා අහනවා. හරි හිතලා බලන්න ඔයාලා. වගු 3ක් තියෙනවා. වගු 3ක් තියෙනවා. ඉතින් එතෙන්දී මේ 3කට දාන්න නැතුව 1කට දැම්මම නම් ඇති වෙන ගැටලුව. සැකෙවි දිස ගන්න ගැතින්නේ. කියන්නේ කෙටියෙන් පැහැදිලි කරන්න නේද? එක අවාසියක්. ඉතින් එක අවාසියක් අහද්දී මේ ප්‍රධානතම අවාසිය අපිට කියන්නේ. හරි මට උත්තරයක් ගෙවන්න පුතේ දන්න කෙනෙක් ඉක්මනට ඒක දන්නවා හැමෝම අනිවාර්යයෙන් දැනගන්න ඕන. උත්තරයක් දෙන්න බලන්න ඉක්මනට. තනි වචනෙක උත්තර දුන්නේ නැහැ අපට. ඔයාලට ඒක ටයිප් කරද්දී කිව්වත් කමන්නේ මයික් එකෙන් කරලා කියන්න. මයික් එක බැරි නම් chat එකේ දාන්න පුළුවන් ටයිප් කරන්න බැරි නම් ඒක සිංහලෙන් ප්‍රොනවුන්ස් වෙන විදිහට ටයිප් කරන්නකෝ මේ වචනේ. සිංග්ලිෂ් වලින් කියලා අපි කියන්නේ එහෙම ටයිප් කරන්නකෝ. මොකද්ද මේ කතාව අහන්නේ? දැන් මේ වගු 3ක තියෙනවනේ. මේ ඔක්කොම ටික එක්ක දාන්න උත්සාහ කරනවා. එහෙනම් මොකද්ද වෙන්න පුළුවන් ගැටලුව අපට? එහෙනම් ඔයාලා මේ වගු 3ේම දත්ත මේ ශ්‍රේෂ්ඨ ටික දාලා බලන්න ඒක වගුවකට. ඒක හිතලා බලන්න ටේබල් එකක් ගැන. හිතලා බලන්න. ඒ හිතලා බැලුවාම ඔයාලට හිතා ගන්න පුළුවන් මොනවද එන්නේ කියලා. අපි හිතලා බලමුද? teacher ID කියලා එකක් අපට ඕන. ඔන්න අපේ වගුවක් අපි දානවා නම් අපිට ඕන එක මාතෘකාවක් teacher ID. හරි. තව මොකක්ද අපට ඕනේ? එයාගේ name එක. ඊට පස්සේ එයාගේ අර උත්තරයක් නම් අපි ඒක බලලා යමු. හරි. net මේ හොඳ උත්තරේ වල තිනවා. හරියම type කරලා තිනවා. හරි. ඒක තමයි උත්තරය. හොඳයි ඒක හරි. අපි මේ උත්තරේට අනිත් පැත්ත පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. teacher ID name එක ඊට පස්සේ subject code එක නේද? ඊට පස්සේ subject name එක කියන ඔක්කොම ටික එනවා. ඇත්තට මෙන්න මේ වගු දෙකේ මුල වගු දෙකේ තියෙන සියල්ලම එනවනේ. එක ටේබල් එකකට දැම්මොත්. එතකොට මතුවෙන ගැටලුව මොකද්ද? ගැටලුව තමයි ඔව්. දැන් අපි හිතමු සමන් සිල්වා අපි කියනවා කියලා. එහෙනම් teacher ID එක මොකක්ද? 1 සමන් සිල්වා subject මොනවද දෙයක් තියෙන්නේ? English ENG 10. නැත්නම් ENG 10 English. ඊගාවට අපි මොකද කියන්නේ? 2 මල්ලිකා පෙරේරා මොකද ඒක subject? subject code එක තමයි SIN 9 subject එක තමයි සිංහල. දැන් මේ දෙන්න තව subject දෙකක් කරනවානේ. ඒ නිසා අපට ආයෙ කියන්න වෙනවා. 1 සමන් සිල්වා SIC 10 නැත්නම් science 10 science. එහෙම නේද? දැන් ළමයි මේ ගුරුවරු දෙන්න සමන් සිල්වා කියන ගුරුවරයා මොනවද කරන්න උගන්වන්නේ? ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි 10 පන්තිට කරනවා. ඊට අමතරව සයන්ස් 10 පන්තිට කරනවා. එතකොට මෙයා සම්බන්ධ විස්තර නේද? මෙයා සම්බන්ධ විස්තර මොකද වෙන්නේ? එක වගුවක දැම්මුවොත් එහෙම දෙපාරක් ලියවෙනවා. එහෙම වෙන්න ඕනේ නේද? මොනවද දෙපාරක් ලියවෙන විස්තර තියෙන්නේ? එයාගේ ID එකයි name එකයි. ID එකයි name එකයි දෙපාරක් ලියන්න වෙනවා. හරි. එහෙනම් අපි අන්න ඒකට කියනවා නමක් මොකද්ද? නැත්නම් වචනයක්. දත්ත අණු පිටපත් වීම කියලා. මතක නේද? දත්ත අණු පිටපත් වීම. ඒක තමයි උත්තරේ. ඉතින් ළමයි ඔය උත්තරේ ඔය වචනයෙන්ම තියෙන්න ඕන. ඔය වචනෙම තියෙන්න ඕන. අපි කිව්වොත් එහෙම එකම දත්තේ නැවත ලියවෙනවා වගේ එහෙම හරියන්නේ නැහැ. තාක්ෂණිකව ඒ භවතාකාර නියම වචනේ තියෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ කාරණේ. අපි දත්ත පාදකයකදී දත්ත අණු පිටපත් වීම උඩරින් අලු කර ගන්නවා. වලක්වා ගන්න ඕන. ඒ වලක්වා ගන්නකොට මොකද්ද අපිට කරන්න වෙන්නේ? දත්ත විවිධ වගු වලට දාන්න වෙනවා. විවිධ වගු කියලා එන මොනවද? වගු කීපයකට. එක වගුව දාලා හරියන්නේ නැහැ.
ඉතින් එක වගුවක තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? දත්ත අනුපිටපත් වෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි ලියාගමු. මුලින්ම අපි අවාසිය ලියමු. අපි කෙටියෙන් ලියමු. දැන් මේවට උත්තර ගොඩාක් පැහැදිලි කරන දෙයක් නෑ. පහසුවෙන් ලියන්න තියෙන්නේ. ලියාගන්න වල උත්තරේ විදිහට දත්ත අනුපිටපත් වීම සිදුවේ කියලා. දත්ත අනුපිටපත් වීම සිදුවේ. දත්ත අනුපිටපත් වීම සිදුවේ. data duplication කියලා අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා. ඉතින් කෙටියෙන් ලියාගන්න දත්ත අනුපිටපත් වීම සිදුවේ කියලා. දැන් දත්ත අනුපිටපත් වීම සිදුවේ කියලා ලියලා අපිට මේ වැඩේ එතනින් ඉවර කරන්න බෑ. නේද? ඒ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න ඕන. අපි කියමු මේ විදිහට. එනම් වගුවක ශේස්ත්‍රවල එකම දත්තය නැවත නැවත ඇතුළත් වේ. එකම දත්තය නැවත නැවත ඇතුළත් වේ. හරි. හරිනේ ප්‍රශ්නේ උත්තරේ. එකම දත්තය නැවත නැවත ඇතුළත් වේ. මම හිතන්නේ මම මේ වගුව ඇඳලා පෙන්නන්න මේ යුද්ධ වලට ඕනේ නැහැ නේද? ඒ වගුව අඳින්න වේද ටේබල් එක මම පොඩ්ඩක් ඉතින් පැහැදිලි කරන්න. මම චූටි දෙයක් ඉක්මනට දාන්න වගුවට මේ ටේබල් එක නෙමෙයි අපේ බෝඩ් එකට. දැන් මෙහෙමනේ වෙන්නේ. ටීචර් ID කියන එකයි name එකයි subject එකයි මේකේ තියෙන්නේ. එතකොට මේ කියන කතාවේ හැටියට ටීචර් ID කියන්නේ 1111 ටීචර් කෙනෙක් ඉන්නවා සමන් කියලා සමන් සිල්වා. එයා සබ්ජෙක්ට් එකක් කරන මොනවද? English 10 නේද? ඊට පස්සේ ඉන්නවනේ 2222. එයා ඇවිල්ලා මල්ලිකා පෙරේරානේ. එයා සබ්ජෙක්ට් එකක් කරනවා මම හිතන්නේ සිංහල නේද? ඔව්නේ. ඊට පස්සේ ආය වගු දිහා බලද්දී බලන්න පේනවා 1111 එක්කනා ඒ කියන්නේ සමන් සිල්වා තව සබ්ජෙක්ට් එකක් කරනවා මොකක්ද ඒක? ඒක තමයි සයන්ස්. ඉතින් මේ ටික මැති නබර නේද මේ කතාව කියාගන්න. මොකද්ද මේ කතාව කියලා කියන්නේ? අනුපිටපත් වීම. ඔන්න 111 දෙපාරක් ලියුණා මේකෙත් ලියුණා සමන් දෙපාරක් ලියුණා. ඉතින් අපි දෙවෙනි ටීචර් කෙනෙක් කියන්න ගියත් ඔය වැඩේ එනවා ළමයි. දෙවෙනි ගුරුවරයා ගැන අපි කියන්න ගියත් ඔය වැඩේ එනවා. එහෙනම් ඔන්න එක වගුවකට දත්ත පුරවන්න ගියොත් අනුපිටපත් වීමක් සිද්ධ වෙනවා. දැන් අපි මෙහෙම කරන්න දෙයක් තියෙනවා. දැන් මේ ගැටලුවේ කියනවනේ අපිට සැකවිලි ඉස්ස කරන්න කියලා. සැකවිලි කෙටියෙන් කියන්න ඕන අපි. ඉතින් කෙටියෙන් කියද්දී අපි කිව්වා මොකද්ද වෙන්නේ කියලා. අනුපිටපත් වීමක් වෙනවා. ඊට පස්සේ අපි කිව්වා අනුපිටපත් වීම කියන්නේ මොකද්ද කියලා දැන්. ඊගාවට අපි කියන්න පුළුවන් නම් අපිට මෙහෙම අනුපිටපත් වුණාම වෙන්න පුළුවන් ගැටලු කිහිපයක්. මේ උත්තරේ තවත් සම්පූර්ණ වෙනවා. අපි ඒ කැලලත් මේකට දාමු. හරිද? එහෙනම් ළමයි දත්ත අනුපිටපත් වීමක් වුණාම මොකක්ද ඒකෙත් ඉදි මතුවන අපේ ගැටලු. දැන් මට මේ ටේබල් එක බැලුවමත් එක පේන්න ඕන. දත්ත අනුපිටපත් වීමක් වුණාම මොකද්ද මතුවන ගැටලු? මතක් කරලා බලන්න. මොකද්ද මතුවෙන ප්‍රධාන ගැටලුව? ප්‍රධාන ගැටලුව තමයි පොඩ්ඩක් මේ වගු දිහා බලන්න. ප්‍රධානම ගැටලුව තමයි ළමයි. ඔව්. මේක 1 1 1 තියෙනවා 2 2 2 2 1 1 1 1. සමාන මල්ලිකා සමාන. ඉංග්‍රීසි 10 සිංහල සයන්ස්. එහෙනම් මොකද්ද මේකේ ප්‍රාථමික අතුර මේ වෙලාව දැන්? ප්‍රාථමික අතුරක් අපිට තෝරගන්න බැහැ නේද? බැහැ. එහෙනම් ළමයි දත්ත අනුපිටපත් වීමේදී ලොකුම අවාසිය තමයි ප්‍රාථමික අතුරක් තෝරා ගැනීමට නොහැකි වීම. ඇයි අනුපිටපත් වීම කියලානේ? නේද? ඒක ලොකුම ගැටලුවක් වෙනවා. එහෙනම් ඒකත් මත තියාගන්න. ඊගාට තව ගැටලු ගොඩක් මතුවෙන එකක් තමයි
මේ එකම දත්තය මේ සමන් කියන මේ ඉලක් මේ නම් නැවත නැවත අපි ටයිප් කරන්න ඕන. එනම් මේවා ටයිප් කරන වැඩි වෙලාවක් යනවා. දත්ත ඇතුළත් කරන වැඩි වෙලාවක් යනවා. ඊට පස්සේ එවැනි එකම දත්තය නැවත නැවත ගබඩාවක තියාගන්නත් වැඩියක් යනවා. ලොකු ඉඩක් යනවා මේ ගබඩාවක තියාගන්න. ඒත් එක්කමයි තව දිනකට මොනවද? මේ දත්තයක් ළමයි අපිට වෙනස් කරනොත් එහෙම මකන්න උනොත් වෙනස් කරනොත් මේ හිතනත් වෙනස් කරන්න මෙතනත් හදන්න ඕන. නේද? ඉතින් අන්නේ ප්‍රායෝගික ගැටලු ටික එනවා අපිට දත්ත අනුපිටිපත්මයක් වුණාම. එහෙනම් අපි අන්න ඒ වගේ උත්තර ඒ වගේ කාරණා එකක් දෙකක් මේකට අපි එකතු කරගමු. හරිද? එකතු කරමු. ඒත් එක්කම ළමයි මම දැන් ඔයාලට අසයින්මන්ට් ෂෙයා කරනවා අපි ඉතින් බලමු මේක ඇහලුව දිහා. මේ ප්‍රශ්නේ හැටියට මේ දත්ත අනුපිටපත් වෙන්න හේතුව අපි එකත් ලියමු. දත්ත අනුපිටපත් වෙන්න හේතුවක් තියෙන අපි එකත් ලියමු. මොකක්ද ළමයි හේතුව ඒකට? හේතුව තමයි මෙන්න මේ කතාව. ඒ හේතුව ළමයි ප්‍රශ්නේම තියෙන මේ තියෙන්නේ. එක් ගුරුවරයෙකුට එක් විෂයකට වඩා ඉගැන්විය හැකි අතර එක් විෂයක් ඉගැන්වීම සඳහා එක් ගුරුවරයෙකුට වඩා සිටිය හැකි වේ. ඔන්න ඔහොම කිය නිසා තමයි මේ අනුපිටපත් වීම වෙන්නේ එක වගුවක තියෙනකොට. එහෙනම් අපි මේ කාරණා දෙකත් මේකට ඇඩ් කරගමු. හරි. මොනේ දැන් මේ වෙලාවේ සම්බන්ධ වෙච්ච දෙන්නෙක් විතර ඉන්න පන්තියට ඔයාලා පොඩ්ඩක් බලා ගන්න මේ ෂෙයා වෙන ස්ක්‍රීන් එකේ ෂෙයා වෙන ප්‍රශ්න දිහා. අපි ඒක කතා කරමින් ඉන්නේ. හරි. එහෙනම් අපි ඒ උත්තරේ සම්පූර්ණ කරමු මේ විදිහට. මෙහෙම ලියා ගන්න. මෙසේ වීමට හේතුව මෙසේ වීමට හේතුව මෙසේ වීමට හේතුව හරි ඊට පස්සේ ලියන්න පුතේ ඔයාලා මම දැන් අර අන්ඩර්ලයින් කරපු කොටස ඉදි ගැහුවේ මං අන්න ඒක. එහෙනම් මෙහෙම ලියන්න. මෙසේ වීමට හේතුව එක් ගුරුවරයෙකුට එක් ගුරුවරයෙකුට එක් ගුරුවරයෙකුට එක් විෂයකට වඩා එක් විෂයකට වඩා එක් ගුරුවරයෙකුට එක් විෂයකට වඩා ඉගැන්විය හැකි වීමත් ඉගැන්විය හැකි වීමත් ඉගැන්විය හැකි වීමත් එක් විෂයක් ඉගැන්වීම සඳහා එක් විෂයක් ඉගැන්වීම සඳහා එක් විෂයක් ඉගැන්වීම සඳහා එක් ගුරුවරයෙකුට වඩා එක් ගුරුවරයෙකුට වඩා එක් විෂයක් ඉගැන්වීම සඳහා එක් ගුරුවරයෙකුට වඩා සිටිය හැකිවීමත්ය සිටිය හැකිවීමත්ය හරි නේද එනවා එක හේතුව එක් විෂයක් ඉගැන්වීම සඳහා එක් ගුරුවරයෙකුට වඩා සිටිය හැකිවීමත්ය දැන් වෙනම ඡේදයකට අරගෙන පොඩි කොටසක් එකක් ලියා ගන්න. වෙනම ඡේදයකට අරගෙන මේකත් ලියා ගන්න. දත්ත අනුපිටපත් වීමක් නිසා දත්ත අනුපිටපත් වීමක් නිසා දත්ත අනුපිටපත් වීමක් නිසා අමතර ගැටලු කිහිපයක් ඇති වේ. අමතර ගැටලු කිහිපයක් ඇති වේ. හරි තරුවක් දාලා පහන් ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. ප්‍රාථමික යතුරක් සොයා ගැනීම අපහසු වේ. ප්‍රාථමික යතුරක් සොයා ගැනීම අපහසු වේ. ප්‍රාථමික යතුරක් සොයා ගැනීම අපහසු වේ. දෙවෙනි එක දත්ත ඇතුළත් කිරීමට වැඩි කාලයක් ගත වේ.
දත්ත ඇතුළත් කිරීමට වැඩි කාලයක් ගත වේ. ඊගව කාරණේ දත්ත මැකීම හෝ වෙනස් කිරීම අසීරුය. දත්ත මැකීම හෝ වෙනස් කිරීම අසීරුය. දත්ත වෙනස් කිරීම හෝ මැකීම අපහසුය. හරි අන්නේ කාරණා ටිකත් එකතු වුණාම මේ ප්‍රශ්නේ වඩාත් මේ උත්තරේ වඩා සාර්ථක වෙනවා. දැන් අපි උත්තරේ මේක ඡේද වර්ගයේ ගොඩාක් ලිව්වෙත් නෑනේ කීපයයි තියෙන අත්‍යවශ්‍ය කාරණා ටික ලියලා තින්නේ. එහෙනම් ඔය ටික මේකට ඕනේ එනවා. හරිද? එහෙනම් අපි ඊගාවට ඉක්මනට යන්න. දැන් අපිට වෙලාව ගියා මේ කතාව. නමුත් අපි ගොඩක් දුර කතා කරමු නිසා වෙලාව ගියේ කමක් නැහැ. අපි ඊගාවේ ඉක්මනට කතා කරමු. ඉතින් ඔයාලා උත්තර ඉක්මනට ලියවනම් හරියනවා. අපි ඊගාක බලමු. ආගන්තුක යතුරු කුමක් නැහැ. ආගන්තුක යතුරු යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබේ පිළිතුර වගු ආශ්‍රිතව පැහැදිලි කරන්න. හරි ඔන්න ප්‍රශ්නය තියෙනවා ඔයාලට. උඩ වගු දෙක තියෙනවනේ. එහෙනම් දැන් ඒක පැහැදිලි කරමු. ආගන්තුක යතුරු යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබේ පිළිතුර වගු ආශ්‍රිතව පැහැදිලි කරන්න කියලා කියනවා. හරි ඉක්මනට බලමු මේක එහෙනම්. මොකද්ද ආගන්තුක යතුරු කියලා කියන්නේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා වගු ආශ්‍රයෙන් මේක පැහැදිලි කරන්න කියලා. එහෙනම් මුලින්ම මතක් කරගන්න ඕන මොකද්ද ආගන්තුක යතුරු කියන්නේ කියන එක. මතක් කරගන්න එහෙනම්. මතක ළමයි ඒක. මොකද්ද අපි ආගන්තුක යතුරක් කියලා කියන්නේ? දැන් ප්‍රාථමික යතුරු ගැන කතා කරානේ. දැන් මතක් කරගන්න ඕනේ ඒක. මොකක්ද ආගන්තුක යතුරු කියලා කියන්නේ? දත්ත සමුදාය වගුවක තියෙනවා එක ශ්‍රේෂ්ඨයක්. ඒ ශ්‍රේෂ්ඨයෙන් පුළුවන් අපට ඊට සම්බන්ධ වෙනත් වගුවක මොනවද? රෙකෝඩර් වෙන වෙනම අඳුන ගන්න. අපි එයාට කියනවා ආගන්තුක යතුරු කියලා. මතකයි නේද නේද? දැන් ප්‍රාථමික කියන්නේ මොකද්ද? දත්ත සමුදාය වගුවක ශ්‍රේෂ්ඨයකින් පුළුවන් එම වගුවේ රෙකෝඩර් වෙනම අඳුන ගන්න. එයා ප්‍රාථමිකයි. ආගන්තුක කියන්නේ දත්ත සමුදාය වගුවක ශ්‍රේෂ්ඨයකින් පුළුවන් අපට ඊට සම්බන්ධ වෙනත් වගුවක වෙනත් වගුවක ශ්‍රේෂ්ඨ වෙන වෙනම අඳුන ගැනීමක් කරන්න. අපි ඒකට කියනවා ආගන්තුක යතුරු කියලා. ඔයා එහෙනම් ඒක එහෙම කියන්න ඕන මොකද්ද කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ මේ වගු ආශ්‍රයෙන් එක පැහැදිලි කරන්න ඕන. කොහොමද ළමයි අපි මේක වගු ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ? හරි මට කියන්න ඔයාලා උත්තරයක් එවන්න එහෙනම් මොන වගුවේ මොන ශ්‍රේෂ්ඨයේද ආගන්තුක වෙන්නේ කියලා මේකෙදි. දැන් ඔයාලට මේක පේපර් එක හම්බ වෙනවනේ විභාගෙදි. ඔයාලට පුළුවන් මේකේ පැන්සලෙන් ඉරි යන ගන්න. මෙහෙම සම්බන්ධ කරාම මෙන්න මෙයා ආගන්තුකයි කියලා උතර හොයාගත්ත හැකිනේ. එහෙනම් හිතලා බලන්න මොන වගුවේ මොන ශ්‍රේෂ්ඨයේද ආගන්තුක වෙන්නේ කියලා. මම උත්තරයක් එවන්න ඉක්මන කවුරු හරි. ඉස්සෙල්ලා උත්තරය වගේ ඉක්මනට එවන්න බලන්න. මොන වගුවේ මොන ශ්‍රේෂ්ඨයේද ආගන්තුක වෙන්නේ? හරි ඒක උත්තරයක් නම් එනවා. නෙස්මි කියනවා ඔව්. එයාගෙන උත්තරේ හරි. අනිත් පැත්ත මොකද කියන්නේ? අපි එහෙනම් මේක පොඩ්ඩක් සම්බන්ධ කරලා බලමුද? සම්බන්ධ කරලා බලමු. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධය. දැන් ආගන්තුක යතුරු ඇති වෙන්නේ කොහොමද? දත් සමුදාය වගුවක ශේෂ දෙක සම්බන්ධ කරාම. එහෙනම් දැන් වගු දෙක සම්බන්ධ කරාම. දැන් අපි මෙන්න මේ TJS වගුවයි TJS වගුවත් එක්ක කවුද සම්බන්ධ කරන්නේ? ඉතින් ළමයි ඔයාලට පැහැදිලිව හොයාගන්න පුළුවන්.
ටීචර්ස් වගුවේ සහ අර සම්බන්ධ කළ යුතු අනිත් වගුවේ තියෙන්න එපා ශ්‍රේෂ්ඨ දෙකක් පොදු ඒවා. නේද? පොදු ඒවා තියෙන්න ඕනේ. අපි පොදු ඒවා තියෙනවනේ. ටීචර් ID එකයි ටීචර් ID එකයි තියෙනවා. මම ඔහම ගන්න ඕන්න සම්බන්ධ කරා. එහෙනම් ටීචර් ID to ටීචර් ID අපි සම්බන්ධ කරා. නේද? එතකොට අපි දන්නවා 1111 කියන කියලා කියන්නේ ඉංග්‍රීසි 10 ඒ සබ්ජෙක්ට් එක කරන්නේ කවුද? සමන් සිල්වා කියලා දැන් දන්නවා. එහෙනම් වගු දෙකක් සම්බන්ධ කරා. ආගන්තුක අතර පාවිච්චි කරන්නේ වගු දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්න. එහෙනම් ඒ වැඩේ හරි. නේද? දැන් මේ වෙලාවේ කවුද ආගන්තුක අතර? මතකද ඒක? මේක ඉතින් අනිවාර්ය අහන ප්‍රශ්නයක් ළමයි. මේක මත් තියාගන්න. මේ වෙලාවේ කවුද ආගන්තුක අතර වෙන්නේ? උත්තරේ තමයි ටීචර් සබ්ජෙක්ට් වගුවේ ටීචර් ID කියන එක. ටීචර් සබ්ජෙක්ට් වගුවේ ටීචර් ID තමයි උත්තරේ වෙන්න ඕන. හරිද? එතකොට කොහොමද අපි ඒක නිවැරදිව හොයාගන්නේ? හොයාගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි මෙන්න මෙහෙම කතාවක් පාඩම් කරලා තියෙනවා. ආගන්තුක යතුරේ තියෙන ලක්ෂණය. එක ලක්ෂණයක් තමයි ආගන්තුක යතුර මගින් වගු දෙකක් එකිනෙක සම්බන්ධ කරයි කියන එක. ආගන්තුක යතුරෙන් වගු දෙකක් එකිනෙකාට සම්බන්ධ කරනවා. ඒක තමයි පළමු ලක්ෂණය. ඊගාව එක තමයි එක් වගුවක ආගන්තුක යතුර ඊට සම්බන්ධ අනෙක් වගුවේ මොකද්ද? ප්‍රාථමික යතුරයි නේද? ප්‍රාථමික යතුර කියලා මාතෘකාවක අපි කතා කරලා තියෙනවා. එක් වගුවක ආගන්තුක යතුර ඊට සම්බන්ධ අනෙක් වගුවේ ප්‍රාථමික යතුරයි. එහෙනම් මේ වගු දෙක දිහා බලන්න. මේ වගු දෙකේ ටීචර් ID කාර්ඩ් ප්‍රාථමික ළමයි. ප්‍රාථමික වෙන්නේ මෙන්න මේ ටීචර්ස් ටේබල් එකට. නේද? මෙයා තමයි ප්‍රාථමික එක. නේද? ටීචර්ස් ටේබල් එකට. එහෙමනම් ටීචර් ID කියන එක තියෙනවා සබ්ජෙක්ට් ටේබල් එකේ අන්න එයා තමයි ආගන්තුක යතුර වෙන්නේ. නේද? එයා තමයි ආගන්තුක වෙන්නේ. එතකොට ප්‍රාථමික එක්කන ටීචර්ස් ටේබල් එකනේ. එහෙනම් ඉතින් ආගන්තුක වෙන්නේ කවුද? මෙන්න මේ ටීචර් සබ්ජෙක්ට් ටේබල් එකට. අපි ඒක හොයාගන්නේ කොහොමද? ලක්ෂණය මගින්. මොකද ඒ ලක්ෂණය? එක් වගුවක ආගන්තුක යතුර ඊට සම්බන්ධ අනෙක් වගුවේ ප්‍රාථමික යතුරයි. හරි. එහෙනම් එහෙම හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි ළමයි. දැන් මේ ටී සබ්ජෙක්ට් ටේබල් එකේ ටීචර් ID කියන එක රිපීට් වෙලා අනුපිටපත් වෙලා නේද? එතකොට ආගන්තුක යතුරු අනුපිටපත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රාථමික යතුරු අනුපිටපත් වෙන්න බෑ කොහෙත්ම. ඒ නිසා මෙයා ප්‍රාථමිකයි අනිවාර්යෙන්ම මෙන්න මෙයා ආගන්තුකයි. එහෙනම් අපි ඔන්න ඔය ටික කියන්න ඕන. හරිද? මුලින්ම අපි කියන්න ඕන ආගන්තුක යතුරු කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කියන්න ඕන මේ වගු දෙක සම්බන්ධ කරාම මෙන්න මෙයා ආගන්තුක වෙනවා කියලා. හරිද? ඒ සියල්ල උත්තර ලියන්න ඕනේ. එහෙනම් අපි උත්තර ලියාගමු. උත්තර ලියාගමු අපි. එහෙනම් මෙහෙම ලියන්න. දත්ත සමුදාය වගුවක දත්ත සමුදාය වගුවක ඇති ශේෂ්ත්‍රයක් මගින් ඊට සම්බන්ධ වෙනත් වගුවක ඊට සම්බන්ධ වෙනත් වගුවක ඊට සම්බන්ධ වෙනත් වගුවක රෙකෝඩර අනන්‍යව හඳුනාගත හැකි නම්
එය ආගන්තුක යතුරක් වේ. එය ආගන්තුක යතුරක් වේ. එය ආගන්තුක යතුරක් වේ. හරි නේද? එය ආගන්තුක යතුරක් වේ. දැන් අපි මේ වගු දෙකාශ්‍රයේ වැඩේ කියමු. ඉහත උදාහරණය අනුව ටීචර්ස් වගුව හා ටීචර්ස් වගුව ඉංග්‍රීසියෙන් ලියන්නේ එක ටීචර්ස් වගුව හා ටීචර්ස් වගුව හා ටීචර්ස් වගුව හා ටීචර් සබ්ජෙක්ට් වගුව ටීචර් සබ්ජෙක්ට් වගුව සම්බන්ධ කිරීමේදී සම්බන්ධ කිරීමේදී ටීචර් සබ්ජෙක්ට් වගුවේ ටීචර් සබ්ජෙක්ට් වගුවේ ටීචර් සබ්ජෙක්ට් වගුවේ teacher ID ආගන්තුක යතුර වේ. ආගන්තුක යතුර වේ. ආගන්තුක යතුර වේ. හරි. ඊගාවට ඔයාලට කරන්න පුළුවන් වැඩක් මම හිතමු බෝඩ් එකේ ලියලා පෙන්නන්නම් මේ උත්තරේට අදාළ එකක් ඈ. හරි. එහෙනම් අපි දැන් මේ බලන්නේ මේ ප්‍රශ්නේ උත්තරය කොහොමද හරියට පැහැදිලි කරගන්නේ කියන එකනේ. එහෙනම් පොඩ්ඩක් මේ ටේබල් එක දිහා මේ බෝඩ් එක දිහා බලන්න. අපි තවදුරටත් අපිට මේක ඉක්මනට වෙන විදිහක් කර හැකියි. මොකද්ද? අර ටීචර්ස් ටේබල් එකේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ දෙකයි ටීචර් සබ්ජෙක්ට් ටේබල් එකේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ දෙකයි නම් කරගන්නවා. මේ තියෙන ටීචර්ස් ටේබල් එකේ ටීචර් ID සහ නේම් එක ටීචර් සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් කෝඩ් සහ ටීචර් ID කියන එක. එහෙම අපි ඇඳලා මේ දෙන සම්බන්ධ කරන ටීචර් ID ටීචර් ID ඊට දෙකුත් තම දානවා. දාලා අපි මෙතන නම් කරනවා මෙන්න මේ ටීචර් ID කවුද? ආගන්තුක යතුර කියලා. ඉතින් මෙහෙමත් දාන්න. දැන් මෙහෙමයි මේ තියෙන විවිධ ක්‍රමනේ. අපට අර පැහැදිලි කර හැකිනේ මෙන්න මෙහෙම කතාවක්. උඩ පැහැදිලි කරානේ. ඒ පැහැදිලි කරපු විදිහට රක් ගාලා චිත්‍රයකින් දාන්න. මේක අඳින්න වැඩිලාව කියන්නේ නැහනේ. නේද? ඉතින් ඔන්න ඔහොමත් දැම්මම වඩා පැහැදිලි නේද? ඒතර සම්බන්ධ වෙන වගු දෙක අපි නම් කරා වෙනවා. සම්බන්ධ වුණ විදිහ තියෙනවා සහ අදාළ උත්තර නම් කරා. එහෙනම් මෙහෙම එක්කුත් දාගන්න.
හරිද? මෙහෙම ඉක්ුත් දා ගන්න. මේකත් ඇඳ ගන්න දැන් ඔයාලා ලියාගත්ත උත්තරේට පහලින්. හරි මම දා ගන්න. ටීචර්ස් සබ්ජෙක්ට් තමයි මාතෘකා දෙක තියෙන්නේ. ශ්‍රේෂ්ඨ ටික නම් කරා. ඊතලක් ගහලා පෙන්නුවා මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. හරි ඉක්මනට එක දාගන්න. දැන් ඔන්න අපිට මේ ගැටලුව කතා කරන්න ටික වෙලාවක් ගියා. නමුත් අපි ගොඩක් දේවල් කතා කරා මේකේ. අපේ මුල පාඩමට ඉන්න බැරුණත් රිවිෂන් එකට මේ පාඩම දාලා දැන් ඔයාලා උත්තරයක් ලියන්න පුළුවන් වෙන්න ඕන. පුළුවන් මං හිතන්නේ. එහෙම කරගන්න බලන්න. හරි ඉක්මන ලියාගෙන අපි ඊගාව ගැලුවා අද ඊගාවට යන් ඉක්මනට. හරි ළමයි මං හිතන්නේ දැන් මේක හරි කියලා. නේද? ඒ කියන්නේ ඉවරයිනේ. අපි නම් මෙහෙම කරමු දැන් මේ ටියුට් එකට මං අන්සර් පොඩ්ඩක් ගන්නම්. ඒක අපි දෙවෙනි ප්‍රශ්න තවත් තියෙනවා. එහෙනම් ප්‍රශ්න ගන්නවත් තියෙනවා ඈ. දෙවෙනි එක මෙහෙම තියෙනවා. තුන්වෙනි එක බලමු. මෙහෙම තුන්වෙනි එක තියෙන්නේ 2015 ප්‍රශ්න මං දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා 2000 නෑ තව අවුරුදු දෙකක් තියෙනවා නේද? හරි අපි ටික බලමු. ටික බලමු. 2019 එක මං ඊගාව දාලා තියෙනවා. හරි. එහෙනම් අපි දෙවෙනි එක බලමු ඈ. මම හිතුවේ 2019 එක නැති එක මම එකයි බැලුවේ. චෙක් කරලා දෙක තියෙන ප්‍රශ්න නැහැ. හරි. මෙන්න මේක අපි ඉක්මන් බලලා එමු. දැන් මේක අර ප්‍රශ්නෙට අපි උත්තර ඉක්මන කතා කරනවා. දැන් අපි ගොඩක් වෙලා අර පයින් ප්‍රශ්න කතා කරන නිසා දැන් ඔනේ මතක් වෙන්න ඕනේ. දෙවෙනි එක බලන්න. එක්තරා පාසලක ගුරුවරුන්ගේ තොරතුරු අඩංගු පහත් සඳහන් වගුව සලකා බලන්න. එක්තරා පාසලක ගුරුවරුන්ගේ තොරතුරු ඇතුළත් පහත වගුව සලකා බලන්නලු. අපි සලකලා බලමු ඉතින්නේ. කියලා බලමු. ඒකේ ගොඩක් තියෙන 1 රාජ්කුමාර් උපන්දිනයක් තියෙනවා, ලිපිනයක් තියෙනවා, කළුතර රෝඩ් කළුතර විශේෂ සංඛ්‍යා අංකයක් තියෙනවා OL 20යි 20 ICT විෂය නම්. හරි. එහෙනම් ඔන්න ගුරුවරුන්ගේ තොරතුරුනේ. එහෙනම් රාජ්කුමාර්ගේ ගුරු සංඛ්‍යා අංකය තියෙනවා. එදා 1977 9 12 ඉපදිච්ච කෙනෙක්, කළුතර පදිංචි කෙනෙක්. එයා උගන්වනවා ICT. මොකද්ද කෝඩ් එක 20යි 20. OL 20යි 20. එහෙනම් 2 නුහා ජාමිල් උපන්දිනයක් තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා. එයා කරනවා සයන්ස්. ඒ අතරම නුහා ජාමිල් ආයසරයක් තියෙන නුහා ජාමිල් ගැන විස්තර 2 නුහා ජාමිල් උපන්දිනේ තියෙනවා. අර පරණ එකමයි රොයල් ගාඩන්ස් කොළඹ ලිපිනේ OL 1050 තමයි සංකේත අංකයේ විෂය නම තමයි සබ්ජෙක්ට් එක මැතමැටික්ස්. එහෙනම් නුහා ජාමිල් කියන එක නම් සබ්ජෙක්ට් දෙකක් කරනවා නේද? එහෙනම් ළමයි මේ වගුව කියවද්දිම ඔයාට පොඩි කාරණා කීපයක් ඔලුවට එන්න ඕන. නේද? මොනවද ඒවා? මේ වගුවේ තියෙනවා නේද ගැටලුවක්. මොකක්ද ඒ ගැටලුව? දත්ත අණුපිටපත් වීම නේද? ඔව්. මේ වගුවේ දත්ත අණුපිටපත් වීම තියෙනවා. එහෙනම් ඔයාලට මතක ඇති පළමු ප්‍රශ්නයේදී අපි දැක්කා එක වගුවක් වෙනුවට වගු තුනක් තිබුණා. ඒ නිසා දත්ත අණුපිටපත් වීමක් තිබ්බේ නැහැ. අපේ ප්‍රශ්නයකුත් අහලා තිබ්බනේ. දත්ත අණුපිටපත් වීම නැහැ. තනි වගුවක් ගත්තොත් මොකද ගැටලුව කියලා නේද? මතකයි නේද? පළවෙනි ප්‍රශ්නේ තිබ්බා ගැටලුවක්. වගු තුනක් වෙනුවට තනි වගුවක් ගත්තේ නම් ඇති වෙන ගැටලු. ඔන්න ගැටලුව දැන් අපිට මේ ප්‍රශ්නේ පැහැදිලිව පේනවත් එක්ක. නේද? එහෙනම් මේකේ දත්ත අණුපිටපත්මක් තියෙනවා. ප්‍රශ්නෙට අපි ඊට අනිත් කියන මෙහෙම කතාවක්. මෙහි එක් විෂය සඳහා නිශ්චිත ගුරුවරයෙකු සිටි එක් ගුරුවරයෙකුට එක් විෂයකට වඩා ඉගැන්විය හැකිය. මේක හරිනේ. කලින් ගැටලුවෙත් මේක කිව්වා. හරි. ප්‍රශ්නේ තමයි ඉහත නිදසුන් වගුව භාවිතා කරමින් දත්ත අණුපිටවත් වීම යන්න පැහැදිලි කරන්න.
ඉහත නිදසුන් වගුව භාවිතා කරමින් දත්ත අනුපිටපත් වීම යන්න පැහැදිලි කරන්නලු. එහෙනම් අපි උත්තරයක් මතක් කරගෙන උත්තර ලියමු. දැන් ඔයාලට උත්තර ලියන්න මට අවස්ථාව දෙන්නත් පුළුවන්. අපි ගොඩක් වෙලා යන නිසා මම ඉක්මන කතා කරන්නම්. ඔයාලට තනියම උත්තර ලියන්න ගැටලු කිහිපයක් මම දෙන්නම් මේකේ තියෙන ඒවා සහ විභාග ප්‍රශ්න කිහිපයක් වෙන විභාග ප්‍රශ්න කිහිපයක්. මේවත් විභාග ප්‍රශ්න තමයි 2011 එක. මොකද ගැටලුව තියෙන්නේ? ඉහත වගුව භාවිතා කරලා දත්ත අනුපිටපත් වීම කියන එක පැහැදිලි කරන්නලු. ඉතින් මේවා ගැටලුවකදී ඔයාලා මුලින්ම දත්ත අනුපිටපත් වීම කියන්නේ මොකක්ද කියලා කියන්න ඕන. දැන් සමහර අය මේක කියන්නේ නැතුව ඉහත වගුවේ මෙන්න මෙහෙම පේනවා කියලා කියයි. එහෙම හරියන්නේ නැහැ. පැහැදිලි නේද? දත්ත අනුපිටපත් වීම කියන්නේ මොකක්ද කියන්නේ බෑ. එහෙනම් මොකක්ද දත්ත අනුපිටපත් වීම කියලා කියන්නේ? දත්ත සමුදාය වගුවක එක් ක්ෂේත්‍රයක එකම දත්තය නැවත දුරත් වීමක්. නේද? වගුවක් ගත්තාම ඒ වගුවේ ශ්‍රේෂ්ඨයක් ගත්තාම ඒ ශ්‍රේෂ්ඨයේ එකම දත්තය නැවත තියෙනවා නම් අන්න ඒක අනුපිටපත් වීමක්. එහෙනම් වගු ආශ්‍රයෙන් පැහැදිලි කරද්දී මෙන්න මෙහෙම අපිට කිව්ව හැකි. නුහා ජාමිල් කියන ගුරුවරිය විෂයන් දෙකක් උගන්වනවා. අන්න ඒ නිසා එයාගේ ගුරු සංකේත අංකයේ සම්පූර්ණ නම උපන්දිනය ලිපිනය යන දත්ත ඒ ශ්‍රේෂ්ඨවල දෙවරක් බැගින් ඇතුළත් වී තිබෙනවා. මේක දත්ත අනුපිටපත් වීමකි කියලා අපිට කියන්න පුළුවන්. නේද? right. එහෙනම් පැහැදිලියි මම හිතන්නේ. අපි ලියමු. මොන වන්ද සර්කල් එක පෙන්වන අවස්ථා ටික. එහෙනම් මුලින්ම ලියමු දත්ත අනුපිටපත් වීම කියලා මොකක්ද කියලා. එහෙනම් මෙහෙම උත්තර ලියා ගන්න. දෙවෙනි ප්‍රශ්නේ 1 කියලා දාලා උත්තර ලියා ගන්න. දත්ත සමුදාය වගුවක යම් ශේස්ත්‍රයක එකම දත්තය නැවත නැවත ඇතුළත් වීම දත්ත අනුපිටපත් වීමකි. දත්ත අනුපිටපත් වීමකි. ඉහත නිදසුන් වගුව අනුව නුහා ජාමිල් ඉංග්‍රීසියට යන්නේ ඒක. ඉංග්‍රීසියට යන්න. නුහා ජාමිල් නම් ගුරුවරිය විෂයන් දෙකක් උගන්වන නිසා ඇගේ ගුරු සංකේත අංකය සම්පූර්ණ නම
උපන් දිනය හා ලිපිනය. උපන් දිනය හා ලිපිනය දෙවරක් ඇතුළත් වී ඇත. එය දත්ත අනුපිටපත් වීමකි. එය දත්ත අනුපිටපත් වීමකි. හරි. ඕන එහෙනම් ඒකට උත්තරේ හරි. අපි කිව්ව කතාව ටික ඔක්කොම කියන්න ඕනේ. කියන්න ඕනේ වැරදි දේවල් කියන්නේ නැතුව හරි දේ මෙතන කියන්න ඕන. හරි. එහෙනම් ඊගා ප්‍රශ්නයට අපි ඉක්මනට යන්. දත්ත අනුපිටපත් වීම මගහැරිය යුතු වන්නේ මන්දැයි කෙටියෙන් පැහැදිලි කරන්න. දත්ත අනුපිටපත් වීම මගහැරිය යුතු වන්නේ මන්දැයි. හරි. දැන් අපි මේකට උත්තරේ උඩ එකේදී ලියුණා නේද? මතක නේද? ඇයි අපි මේ දත්ත අනුපිටපත් වීම වළක්වන්න ඕන? හේතුව තමයි දත්ත අනුපිටපත් වීමක් නිසා ගැටලු ගොඩක් මතුවෙනවා. නේද? මතක නේද ඒවා? දත්ත අනුපිටපත් වීමක් නිසා ගැටලු ගොඩක් මතුවෙනවා. අන්නේ ගැටලු කීපයක් අපි කියනවා. දැන් අර උඩ උත්තරේ මං හිතන්නේ අපි තරු දාලා අන්තිමට ලිව්වේ. අන්නේ කීපයක් ලියවෙන්න ඕන. දැන් අපි කියනවා දත්ත අනුපිටපත් වීමක් නිසා පහත ගැටලු මතුවේ. මේ නිසා අය අවාස්තහගත වේ. මොනවද ඒ ගැටලු? ප්‍රධාන ගැටලුව මුලින්ම කියන්නේ මොකද්ද? ප්‍රාථමික යතුරක් සොයා ගැනීමට අපහසු වේ. නේද? දැන් බලුවොත් එහෙම අර අපේ ඵලයේ අර මේ වගුව දිහා මේ වගුවේ ප්‍රාථමික යතුරක් හොයාගන්න බෑ අපට. මේ බලන්නකෝ. ගුරු සංකේතංකය ගන්නවද? ගුරු සංකේතංකය ගන්න බෑ මොකද අනුපිටපත් වෙලා. සම්පූර්ණම ඒක කොහොමද අපි ගන්නෑ. උපන් දින ලිපින ඒව ගන්නෙත් නැහැ. විශේෂ සංකේතංකය ගන්න පුළුවන්ද අපට? විශේෂ සංකේතංකය. විශේෂ සංකේතංකය අවශ්‍ය නම් ගන්න පුළුවන් විවිධ සංකේතංක තියෙන්නේ. හැබැයි මෙතන අනුපිටපත් වෙලා නැහැ. නමුත් පස්සේ වෙලාවක මේක අනුපිටපත් වෙන්නත් පුළුවන් වෙයි. ඒක ෂුවර් නෑ මෙතන. ඒත් එක්කමයි ගුරුවරු සම්බන්ධ වගුවක විශේෂ සංකේත අංකය කියන එක නෙමෙයි ප්‍රාථමික වෙන්න ඕනේ. ගුරු අංකය වගේ එකක්. සමෙන් ගැලපෙන්නෙත් නෑ. විශේෂක නම අපි කොහොමවත් ගන්නෑ. නේද? එහෙනම් දත්ත අනුපිටපත් වීම නිසා මෙතන ප්‍රාථමික තුරක් අපිට හොයාගන්න බැරි වුණා. තව මොනවද තියෙන ගැටලු? තව එකක් තමයි දත්ත ඇතුළත් කරන්න වැඩි වෙලාවක් යනවා. ඒ දත්ත ගබඩා කරගන්න වැඩි ඉඩක් යනවා. එකම දත්තේ නැවත ගබඩා කරන්න. ඊට පස්සේ තමයි මොනවද තියෙන්නේ ගැටලු. දත්තයක් වෙනස් කිරීමේදී හෝ මැකීමේදී ස්ථාන කිහිපයක අපිට මේ වැඩේ මකන්න ඕනේ. හැමතැනම තියෙනවනේ. එලා ළමයි දත්ත පාදකයක තිබිය යුතු වැඩකම් තමයි මේ අනුපිටපත් කරන ඕන එක. දැන් මේ වගේ වගුවක අපිට පේන ළමයි රෙකෝඩර්ස් 3ක් විතර. ඉතින් මෙතන අනුපිටපත් තුනක් කමක් නැහැ නේ වගේ හිතෙන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් එහෙම ලොකු දත් සමුදායක්. රෙකෝඩර්ස් දහස් ගාණක්. දසදහස් ගාණක් තියෙන වගු තියෙන්න පුළුවන්. එවැනි වගුවක හිතන්නකො එකම දත්තේ ආය ආය නැවත නැවත තියෙනවා කියන්නේ. ඒක ලොකු ගැටලුවක්නේ. නේද? එකම දත්තේ තැන් 5ක තිබ්බොත් රෙකෝඩර්ස් 5ක් නම් එවැනි ඒවා 1000ක් තිබ්බොත් 5000ක් වෙනවනේ. එතකොට මේක මහා පරිමාණයෙන් ගත්තාම ලොකු ගැටලුවක් වෙනවා. නිසා මේක බලක්වන්න ඕන. එහෙනම් පැහැදිලි වැඩේ නේද? අපි උත්තර ලියා ගමු මේකට. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දත්ත අනුපිටපත් ලක්වන්න නැහැ කියලා. එහෙනම් මෙහෙම ලියා ගමු. පහත සඳහන් හේතු මත පහත සඳහන් හේතු මත පහත සඳහන් හේතු මත දත්ත අනුපිටපත් වීම වැළැක්විය යුතු වේ. වැළැක්විය යුතු වේ. හරි. තවත් දාලා යන පළවෙනි එක ප්‍රාථමික යතුරක් සොයා ගැනීමට අපහසු වීම. ප්‍රාථමික යතුරක් සොයා ගැනීමට අපහසු වීම. ප්‍රාථමික යතුරක් සොයා ගැනීමට අපහසු වීම. හරි. දෙවෙනි එක තමයි
தත්ත්වය ඇතුළත් කිරීමට වැඩි කාලයක් ගත වීම. දත්ත ඇතුළත් කිරීමට වැඩි කාලයක් ගත වීම. දත්ත ඇතුළත් කිරීමට වැඩි කාලයක් ගත වීම. ඊගාව එක දත්ත කබඩා කිරීමට වැඩි ඉඩක් වැය වීම. දත්ත කබඩා කිරීමට වැඩි ඉඩක් වැය වීම. දත්ත කබඩා කිරීමට වැඩි ඉඩක් වැය වීම. හරි. ඊගාවට දත්ත වෙනස් කිරීම හෝ මැකීමට දත්ත වෙනස් කිරීමේදී හෝ මැකීමේදී දත්ත වෙනස් කිරීමේදී හෝ මැකීමේදී ස්ථාන කිහිපයකදී ඒ සිදු කිරීමට ස්ථාන කිහිපයකදී ඒ කිරීමට සිදුවීම. ස්ථාන කිහිපයකදී එය කිරීමට සිදුවීම. හරි ඔන්න එහෙනම් ඒ ගැලුවට උත්තරේ හරි වෙයි. අපි ඊගාවට යමු. අපි ඊගා ගැලුවට යමු. බලන්න ඊගා ප්‍රශ්නේ කියවලා. ඊගා ප්‍රශ්නේ තියෙන්නේ ඉහත වගුවේ එක් එක් ශ්‍රේෂ්ඨයට නිරූපණය කිරීමට වඩාත්ම සුදුසු වන දත්ත ප්‍රරූපණ හඳුන්වා දෙන්න. ඉහත වගුවේ එක් එක් ශ්‍රේෂ්ඨය නිරූපණය කිරීමට සුදුසු දත්ත ප්‍රරූපය. දත්ත ප්‍රරූප මතක නැද්ද ඔයාලට? දත්ත වර්ග ගැන මේ කියන්නේ. දත්ත ප්‍රරූපයක් දත්ත වර්ගයක්. එහෙනම් මොනවද දත්ත වර්ග තියෙන්නේ? අපි බලමු කියන එක නේද? හරි. මොකක්ද ගැලපෙන දත්ත ප්‍රරූපය මෙන්න මේ ගුරු සංකේතාංකයට? ගුරු සංකේතාංකය. මේකට ගැලපෙන දත්ත වර්ග ගැන අපි අහන්නේ. අපි අර ඩේටාබේස් එක හදලා දෙනවා මතකද? ශ්‍රේෂ්ඨයක නමක් දීලා ඊට පස්සේ දෙනවනේ මේ ශ්‍රේෂ්ඨයේ වර්ගය. මොනවද දත් සමුදායේ තිබුණු දත්ත වර්ගයට මතක් කරලා බලමුද අපි ඒක? මතක නේද මොනවද තිබුණේ? ටෙක්ස්ට් කියලා එකක් තිබුණා, ටෙක්ස්ට් තිබුණා. නම්බර්ස් කියලා තිබුණා, ටෙක්ස්ට් නම්බර්ස්. ඊට පස්සේ date or time දින හෝ වේලාවල්, currency මුදල් මෙයාගයන් නේද? තමනක් තිබුණේ. yes no. එහෙම නැත්නම් boolean කියන එක yes no ඒක අපි කියනවා බූලියාගයක් කියලා. ඉතින් ටෙක්ස්ට් කියන එක අපි දාන්නේ මොකද? අකුරු වලට අකුරු ඉලක්කම් සංකේත තියෙන පුළුවන් ඒ වගේ සංඛ්‍යාත්මක වටිනාකමක් නැති ඒවා. ඊට පස්සේ මේ නම්බර්ස් දාන්නේ සංඛ්‍යාවලට ගණනය කිරීමකට භාවිතා කරන නේද? ඊට පස්සේ අපි date or time දාන්නේ දින හෝ වේලාවල් වලට. දිනයක් හෝ වේලාවක් නම් date or time දානවා. currency දාන්නේ මුදල් මෙයාගයන් වලට. මතක නේද? years no දාන්නේ මොනවද? years no. years no දාන්නේ මොන හරි දත්තයක් තියෙනවා නම් ඒ දත්තේ ඒ ශ්‍රේෂ්ඨයේ වැටෙන්නේ දත්ත දෙකකින් එකක් පමණක් නම්. උදාහරණයක් ගැහැණු පිරිමි නැත්නම් ස්ත්‍රී පුරුෂ බව කියන්නේ නේද? ඒක එක්කෝ ස්ත්‍රී නැත්නම් පුරුෂනේ. M නැත්නම් F නේ එන්නේ. ඒක එහෙම දත්තයක්. මොකද්ද? yes no කියන එක. නැත්නම් සමත් අසමත් බව කියන එක. එක්කෝ සමත් එක්කෝ අසමත්නේ. එහෙනම් එතකොට එන්නේ yes no කියන එක. එහෙනම් yes no කියන එක එහෙම තේරුවේකි. එහෙනම් අපි දැන් මේක ලියමු. ඉතින් ගුරු සංකේතාංකය මොකද ගැලපෙන්නේ? ළමයි ඔයාලා ගුරු සංකේතාංකයට දාන්නේ ටෙක්ස්ට් නැත්නම් නම්බර්ස් දාන්නේ. වඩා හොඳ මොකද්ද? ගුරු සංකේතාංකයට නම්බර්ස් කියන එක අපි දැක්ක ගමන් මේක අපට එනවා නම්බර්ස් කියලා. ඒකත් ගැටලුවක් නෑ. හරි. හැබැයි වඩා ගැලපෙන්නේ ටෙක්ස්ට් කියන එක. ඇයි අපි එහෙම කියන්නේ? මේක ඉලක්කම් තියෙන්නේ. ඉලක්කම් තිබ්බ වුණාට මේ ඉලක්කම් මත අපි බොහෝ වෙලාවට ගණනය කිරීමක් කරන්නේ නැහැ.
දැන් ගුරු සංකේතාංකයේ බෙදලා ಗುಣ කරලා අඩු කරලා නේද? මොකුත් ගණන් හැදිල්ලක් ඕනේ නැහැ නේ අපට. ඒ නිසා මේක අපි ටෙක්ස්ට් විදිහට සැලකුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම සැලකන එක හොඳයි. නම්බර්ස් නොගෙන. එහෙනම් තමයි ඇත්තටම ඉලක්කම් කියලා කියන්නේ එක්තරා විදිහක සංකේතයක් පරිගණකයේ තියෙන. මේකත් එක්තරා විදිහක චැරක්ටර් එකක්. ටෙක්ස්ට් එකක් වගේ තමයි ඉතින් ඒක. මේ වෙලාවේ නේද? එතකොට ගණනය කිරීම සඳහා පාවිච්චි කරලා තමයි ඒක අපි නම්බර්ස් කියලා කියන්නේ. එහෙනම් ගුරු සංකේත අංකය කියලා ලියලා ඉස්සන ලියනවා ටෙක්ස්ට් කියලා. ගුරු සංකේත අංකය මොකද්ද? ඒකට දාගෙන ටෙක්ස්ට් කියන එක. ගුරු සංකේත අංකයේ ටෙක්ස්ට්. සම්පූර්ණ නම මොකද්ද? ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ටෙක්ස්ට් තමයි නේද? ටෙක්ස්ට් නේ එකත් එන්නේ. උපන් දිනේ මොකක්ද ඔයාලා දාන්නේ? date කියලාද? නෑ. date or time කියලා. date ඇලේ රක් ගහලා time කියලා ලියන්න ඕනේ. උපන් දිනේට උපන් දිනේට එන්නේ date or time. උපන් දිනේ date or time. ලිපිනේ ළමයි ලිපිනේ මොකක්ද දෙන්නේ? ලිපිනේ එන්නේ ටෙක්ස්ට් තමයි ඉතින්. නේද? ටෙක්ස්ට් තමයි. විෂය සංකේතාංකය දැන් ලියන්න ඉක්මනට මම කිව්වා ඉක්මනින් ඈ. ගුරු සංකේතාංකයේ ටෙක්ස්ට්, සම්පූර්ණ නම ටෙක්ස්ට්, උපන් දිනය date or time, ලිපිනේ ටෙක්ස්ට්, විෂය සංකේත අංකයත් ටෙක්ස්ට් තමයි. ඒක ලේසි නේද? ඔක්කොම එක වගේ වෙන්නේ. විෂයේ නමත් ඉතින් ටෙක්ස්ට් තමයි. ඉතින් මේක ලකුණු මේ 7ක් එහෙම හම්බෙන්නේ නැහැ. නේද? 7ක් හෝ 6ක් හම්බෙන්නේ 6ක් හම්බෙන්නේ නැහැ. 3ක් වගේ හම්බෙයි. භාගේ භාගයකට. ටෙක්ස්ට් date or time ටෙක්ස්ට් තමයි එන්නේ. හරිද? එහෙනම් ඔයාලා ඒ අදාළ ශ්‍රේෂ්ඨයේ නම ලියලා ඉස්සරහින් මේ අදාළ දත්ත වර්ග ලියන්නයි තිබුණේ. ඉතින් දත්ත වර්ගයේ මතකද කියන එක පොඩ්ඩක් එතනින් බලලා තියෙනවා මැනලා තියෙනවා. එහෙනම් ඔනේ ප්‍රශ්නේ හරි. නේද? ඒ ප්‍රශ්නෙට උත්තරේ හරි. අපි දැන් මෙතන තව ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න අතරින් අපි එකක් මෑත අවුරුද්දක ප්‍රශ්නයකට යනවා. දත්තපාදික ගැටලුවේදී මෙන්න මේ ප්‍රශ්න අහනවා කියන දැන් ඔයාලට තේරෙනවා. ආගන්තුක අතුර ප්‍රාථමික අතුර දත අනුපිටවත් වීම ගැන ඒකේ අවාසි තනි වගුවක තියෙන ගැටලුව මොකද්ද වගේ දේවල් අහනවා. අපි දැන් පොඩ්ඩක් අලුත් විදිහේ ගැටලුවකට යනවා. 2015 එක තියෙනවා. 2000 මේක මම හිතන්නේ 2019 වෙන්න ඕන. නෑ. මේක වෙන එකක් 2019 එකක් තියෙනවා. අපි බලමුද මේ 2015 එක උඩින්ම තියෙන එක. මෙන්න මේක මම හිතන්නේ 2020 එකද මම අපි ඒක බලන්නේ නැත්තම්. ඒක අලුත් එකම කියලා මට හිතෙන මතක් වෙන්නේ. අපි මේක බලමු. අලුත්ම ගැටලුව මේක 2020 එක මට මතක හැටියට. අවුරුදු දාලා නැහැ ඒකේ. මම හිතනවා ඔයාලා ක්ලියර් ඇති මෙහෙම බලද්දි නේද? නැත්තම් ඔයාට මම ඒව ડોකියුමන්ට් ඕපන් කරගන්න. පේනව නේද හැමෝටම? මේක පැහැදිලි මදි වගේ නම් ඔයාලට මම chat එකේ දැම්මනේ වර්ක්ස් මේ ડોකියුමන්ට් එක මේක අරන් ඕපන් කරලා ඒකෙන් බලා ගන්න. මේක මට මතක හැටියට 2020 දී ආව ප්‍රශ්නය ආසන්නම අවුරුද්දේ ප්‍රශ්නය. පහත් දක්වා ඇත්තේ ව්‍යාපාරික තොරතුරු පද්ධතියකට සම්බන්ධ පහත් දක්වා ඇත්තේ ව්‍යාපාරික තොරතුරු පද්ධතියක සම්බන්ධිත දත්ත සමුදායක කොටසක් බව උපකල්පනය කරන්න. මෙම ව්‍යාපාරයට රටෙහි විවිධ ප්‍රදේශයන්හි ඇති සමහර පාසල්වල වෙළඳසැල් පවතී. හරි. ඔන්න සමහර පාසල්වල වෙළඳසැල් මෙවන තියෙනවලු. බලන්න වගු දිහා. විකුණුම් වගුව, ශාඛා වගුව, කාණ්ඩ වගුව. විකුණුම් වගුව, ශාඛා වගුව, කාණ්ඩ වගුව. දැන් විකුණුම් වගුවේ තියෙනවා ජනවාරි මාසයේ shop ID 0.01 sales 12400යි කියලා. එහෙනම් 12400 කියලා තියෙනවනේ sales ප්‍රමාණය විකුණුම් ප්‍රමාණය. එහෙනම් ඔයා බලන්න 0.01 කියන්නේ මොකක්ද කියලා. 0.01 කියන්නේ මොකක්ද කියලා බලාගමු අපි ශාඛා වගුවට ඇවිල්ලා. 0.01 කියන්නේ මොකක්ද? ඔව් ABC කොලෙජ් එක නේද? ABC කොලෙජ්. හරි. එහෙනම් ABC කොලෙජ් එකේ ජනවාරි මාසයේ ආදායම 12400යි. එතකොට ABC කොලෙජ් එකේ කැටගරි එක Aලු. A කියන්නේ මොකක්ද දන්නේ නැහැ නේද? ඔව් අපි දැන් ඔන්න shop ID මෙහෙම ආවා. ඊට පස්සේ කැටගරි එකක් තියෙනවා නේද? ABC කොලෙජ් කියන්නේ Aලු. A කියන්නේ මොකක්ද?
A කියන්නේ ice cream and milk නේද? ඔන්න ඔහොම සම්බන්ධයක් මේ දැන් තියෙනවා නේද? හරි. එහෙනම් අපි ඒක පොඩ්ඩක් මින් දැනගමු බලාගමු ඊට පස්සේ අපි ප්‍රශ්නෙට යමු. එහෙනම් ළමයි දැන් විකුණුම් වගුවේ තියෙන විකුණුම් ප්‍රමාණ සම්බන්ධව ශාඛා වගුවේ තියෙනවා ඒ ශාඛාවේ විස්තර කැටගරි ටේබල් එකේ කාණ්ඩ වගුවේ තියෙනවා මම හිතන්නේ විකුණන දේවල් නේද? දැන් A කියලා කැටගරි එකේ ice cream and milk තියෙනවා B එකේ milk තියෙනවා C එකේ milk and stationery දේවල් තියෙනවලු. එහෙනම් පළමු ප්‍රශ්නේ ප්‍රාථමික යතුරු දෙකක් ඒවාට අදාළ වගු සමග ලියා දක්වන්න. දැන් මොන කවුරු උත්තරේ කිව්වනම් හොඳයි ඉතින් උත්තරේ කියන්න බඳ කාට හරි. දැන් උත්තරේ chat එකේ type කරලා වෙලා වෙනවා ළමයි කිව්වනම් ටක් ගාලා එරේ ඉතින් ඉවර වෙනවා නේද? ඇහෙනවා එතකොට කොහොමද? මොකද උත්තරේ? ප්‍රාථමික යතුරු දෙකක් ඒවාට අදාළ වගු සමග ලියා දක්වන්න. හොයාගන්න බලන්න යතුරු දෙකක් අපි කතා කරමු. විකුණුම් වගුවේ months ගන්නවද අපි shop ID ගන්නවද sales ගන්නවද? එහෙම නැත්නම් විකුණුම් නැතුව නැතුව ශාඛා වගුවට යනවද? උත්තරක් එනවා. බිනර කියනවා sales table එකේ shop ID කියලා. sales table එකේ. sales table එකේ shop ID. බිනර පොඩි අවුලක් තියෙනවා එතන නේද? ඒක ගන්න බැරි වගේ. නේද? sales table එකේ shop ID ගත්තොත් පොඩි ගැටලුවක් මතුවෙන බවක් අපට පේනවා. මොකද්ද ගැටලුව? repeat වෙලා නේද? එක මේ තියෙන්නේ. එහෙනම් ඒක ගන්න බෑනේ. ගන්න බෑ. එහෙම ළමයි sales table එකේ මාසේ ගන්නවද අපි? දැන් sales table එකේ පැහැදිලි shop ID ගන්න බෑ කියලා. මොකද repeat වෙලා. sales table එකේ month එක ගන්නවද? හරි මෙහෙමයි. netme උත්තරයක් කියනවා category table එකේ category ගමු කියලා. අන්න හරි. category table එකේ නම් category ගන්න පුළුවන්. මොකද ඒක repeat වෙලා නැහැ ABC නේ. දැන් අපි ඒක ගමු. ඒක ගන්න පුළුවන්. හරි. එහෙමනම් මෙහෙමයි. දැන් sales table එකේ ළමයි shop ID ගන්න බෑ කිව්වම sales table එකේ මාසේ ගන්න පුළුවන් වගේ පේනවා. හැබැයි අපි ගන්න නැහැ ඒක. මේක කොහොම එනවද කියන එක අපිට අවබෝධ කරගන්න අමාරුයි. දැන් ළමයි sales table එකේ තියෙන්නේ sales. නේද? sales තියෙන්නේ. එතකොට ප්‍රාථමික යතුර sales පිළිබඳ විය යුතුයි. ඒක මාසයක් නෙමෙයි. එක්ක sales මොන හරි අංකයක් හරි එහෙම දෙයක් තිබ්බනම් හරි. ඉතින් මේවා හරියන්නේ නැහැ. මේ sales table එකෙන් අපිට ගන්න බෑ එකක්. හරිද? අපි එකක් ගන්න බැරි නම් අපි මොකද කරනවා කිව්වේ? අනිත් ඒවාට යනවා කියලානේ. අපි අනිත් වගුවලට යනවා. එහෙනම් ළමයි කැටගරි ටේබල් නැත්නම් කාණ්ඩ වගුවේ අපිට පැහැදිලිවම කැටගරි එක ගන්න පුළුවන්. හරි. ඔන්න බිරණ කියනවා බ්‍රාන්ච් ටේබල් එකේ අපි ගමු කියලා shop ID ඒක ගන්න පුළුවන්. නේද? එයා ගන්න අපිට පුළුවන්. එහෙනම් කාණ්ඩ වගුවේ කැටගරි තියෙනවා. විකුණුම් වගුවේ නැත්නම් ශාඛා වගුවේ shop ID තියෙනවා. මේ අපි ගමු. දැන් ශාඛා වගුවේ අපිට ඒ name එක ගන්නත් පුළුවන් වෙයි. නමුත් ඒක ටෙස්ට් එකක් නිසා ඊට වඩා හොඳයි shop ID ගන්න එක. දැන් මේ දෙයම උත්තරයි. එහෙනම් ඔයාලා ප්‍රාථමිකව තොර ගන්නකොට බලන්න අණු පිටපත් වෙනවද කියලා. ඒත් එක්කම ළමයි ඒ ප්‍රාථමික අතුර ඒ වගුවේ තියෙන මාතෘකාවට අදාළ වෙන්න ඕන. දැන් ශිෂ්‍යයෙක් ගත්තොත් එහෙම එයාගේ දෙමව්පියන්ගේ නම, බාරකරුගේ නම වගේ එකක් අදාළ වෙන්නේ නැහනේ. ඒ ශිෂ්‍යයෙක් ගත්තොත් එයා සම්බන්ධ, එයාගේ නම, එයාගේ අංකය අපි ඒවෙන් තමයි තෝරගන්නේ මේක. නේද? ශිෂ්‍යයෙක් ගත්තොත් එයාගේ ලිපිණය වගේ දෙයක් ඒක හරියන්නේ නැහැ. ඒක ශිෂ්‍යයා පිළිබඳ විය යුතුයි. නේද? right. එහෙනම් එහෙම ලියාගන්න. එහෙම කියන්නේ උත්තරේ එන්නේ මොකද්ද? කාණ්ඩ වගුවේ කැටගරි, ශාඛා වගුවේ shop ID. ළමයි මේවා ලියද්දී දැන් බලන්න shop ID කියන එකේ S capital I B capital එහෙම ලියන්න ඕනේ. මේකෙත් C capital ඒ විදිහට තියෙන්න ඕනේ. නැත්නම් වෙන එකක් හිතන්න පුළුවන්. ශාඛා වගුවේ shop ID, කාණ්ඩ වගුවේ category. right. ඒක හරියනවා. ඊගා ප්‍රශ්නයක්. ආගන්තුක යතුරු දෙකක් ඒවට අදාළ වගු සමග ලියා දක්වන්න. ආගන්තුක යතුරු. ඉතින් ආගන්තුක යතුරු හොයාගන්න බලන්න. ආගන්තුක යතුරු අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් වගු දෙකක් සම්බන්ධ කරාම නේද? ඉතින් ඔයාලා මේ පේපර් එක printed format එකෙන් ලැබුණාම පහසුවෙන් මේක ඉරියන් දෙයගෙන ඉරියන් දෙල හොයාගන්න දැන් උඩට පුළුවන් ඒක හිතා ගන්න පුළුවන්.
ප්‍රාථමික අතුරක් නෙමෙයි ආගන්තුක අතුරක් හම්බෙන්නේ කොහොමද අපට? ආගන්තුක අතුරක් අපට හම්බ වෙන්නේ වගු සම්බන්ධ කරාමනේ. එහෙනම් අපි බලමු shop ID එක මේකේ තියෙනවා. එහෙනම් shop ID එකේ ඉඳලා අපි මේ shop ID සම්බන්ධ කරමු. නේද? shop ID. කොහොම සම්බන්ධ කරගෙන නේද? එහෙනම් මොකද්ද මේ වෙලාවේ ආගන්තුකයා වෙන්නේ? හරි ඉක්මනට උත්තරයක් ගන්න බලන්න මට chat එකේ කවුද කියන්නේ උත්තරේ? මෙන්න මේ සම්බන්ධතාවයේදී මොකද්ද ආගන්තුක අතුර? shop ID to shop ID සම්බන්ධ කරාම උත්තරයක් ගන්න බලන්න කවුද උත්තරයක් දෙන්නේ? shop ID. ඒ කියන්නේ විකුණුම් වගේ shop ID සම්බන්ධ කරා අපි ශාඛා වගේ shop ID එකත් එක්ක. හරි. ආගන්තුක අතුර හොයාගන්න එක පොඩ්ඩක් ගැළු සහගතයි වගේ. එහෙමද? එහෙමනම් බලමු අපි. හසිත් මොකද හිතන්නේ? උත්තරයක් නැහැ. ඔව්. මෙහෙමනේ බලන්න දැන් මෙහෙම සම්බන්ධ කරාම ඔයාලා හොයාගන්න මොන වගුවේ ප්‍රාථමික යතුරුද අපට අහුවෙලා තියෙන්නේ කියලා. මේ සම්බන්ධතාවය දානකොට මොන වගුවෙන්ද අපට ප්‍රාථමික යතුරක් පේන්නේ මෙතන? ළමයි මේ ශාඛා වගුවේ shop ID කියන්නේ ප්‍රාථමික යතුර නේද? එන්න මෙයා. ශාඛා වගුවේ shop ID කියන්නේ ප්‍රාථමික යතුර. හරිද? එතකොට එයාට පුළුවන් ද ආගන්තුක වෙන්න? බෑ. එහෙනම් මොකක්ද ආගන්තුක යතුර වෙන්නේ? විකුණුම් වගුවේ shop ID නේද? එහෙනම් විකුණුම් වගුවේ shop ID තමයි ආගන්තුක යතුර වෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ අහපු විදිහට එහෙම උත්තරේ දුන්නාම ඇති. මොකක්ද අහන්නේ? ආගන්තුක යතුරු දෙකක් ඒවාට අදාළ වගු සමග ලියා දක්වන්න. ඉහත වගු ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. පෙන්වන්න වගේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. දක්වන්න තියෙන්නේ, ලියා දක්වන්න, ලියන්න තියෙන්නේ. එතකොට ඔයාලට කෙලිම උත්තර ලියුව හැකියි. ඇත්තට වගු සම්බන්ධ කිරීමේදී ලියුම නැත ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම කරමු. වඩා වැඩි හොඳට අපි ලියමු මේ කතාව. අපි ලියමු දැන් මාකටිං ස්කීම් එකේ මට මතක හැටියට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ලියමු මේක. අපි කොහොමද ලියන්නේ? ශාඛා වගුව සහ විකුණුම් වගුව සම්බන්ධ කිරීමේදී විකුණුම් වගුවේ shop ID ආගන්තුක අතුරු වේ කියලා අපි ලියමු. දැන් ඔයාලට ඇයි මේක හොයාගන්න බැරුනේ එකවරම? මම ඒකට මේ උත්තරේ හොයාගන්න පුළුවන් ක්‍රම දෙකක් කියන එකක් තමයි මෙහෙම සම්බන්ධ කරාම ශාඛා වගුවේ shop ID කියන්නේ ප්‍රාථමිකයි. එතකොට එයාට ආගන්තුක වෙන්න බෑ. ඒ නිසා විකුණුම් වගුවේ shop ID තමයි ප්‍රාථමික ආගන්තුක වෙන්නේ. අනිත් අතට ශාඛා වගුවේ shop ID රිපීට් වෙලා නැහැ. විකුණුම් වගේ shop ID රිපීට් වෙලා. ඒ කියන්නේ ආගන්තුක අතුරු රිපීට් වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒකත් එක්ක ආදායම්. අනිත් එක තමයි එක් වගුවක ප්‍රාථමික යතුර ඊට සම්බන්ධ අනෙක් වගුවේ මොකද්ද? ආගන්තුක යතුරයි. නේද? එක් වගුවක ප්‍රාථමික යතුර ඊට සම්බන්ධ අනෙක් වගුවේ ආගන්තුක යතුරයි කියලා පැහැදිලි වීමක් අපි දන්නවා. එහෙනම් මෙයාට ප්‍රාථමිකයි එයා තමයි අනිත් එක්කනට ආගන්තුක වෙන්නේ. එහෙම බැලුවත් හරියනවා. හරිද? එහෙනම් එහෙම බලලා උත්තර ගන්න ඕනේ. හරි. පොඩි කාරණයක් තමයි මතක් කරගන්න. දැන් මේ ඔයාලට මේ උත්තරේ ගන්න බැරි තව හේතුවක් වෙන්නේ නැති. සාමාන්‍යයෙන් වගු දෙකක් සම්බන්ධ කරාම අර දෙවෙනි වගුවෙන් තමයි ගොඩාක් වෙලාවට මේ ප්‍රාථමික අතුර අපට පේන්නේ. ආගන්තුක අතුර පේන්නේ. sorry. වගු දෙකක් සම්බන්ධ කරාම අපට ගොඩක් වෙලාවට දෙවෙනි වගුවෙන් තමයි ආගන්තුක අතුර පේන්නේ. නමුත් එහෙම නැහැ. නේද? එහෙම හොයන්න බෑ අපට. දැන් මේ මෙහෙම දෙයක් වර කර හැකියි. මේ දත්තපාදක දිහා බලන්න. බැලුවාම මේ දත්තපාදකේ ළමයි මොකද්ද මුලින්ම නිර්මාණය වෙච්ච ටේබල් එක වෙන්නේ? ඔව්. මුලින්ම ඇඳ වගුව මොකක් වෙන්නේ නැද්ද?
විකුණුම් වගුවද ශාකා වගුවද කාණ්ඩ වගුවද? මට පොඩ්ඩක් කෝඩ් එක කියන්න බලන්න මේක ඉස්සරෝ මේක ඇන්ද ඊට පස්සේ මේ ඇන්ද ඊට පස්සේ මේ ඇන්ද කියලා. මුලින්ම ළමයි ශාකා තියෙන්නේ බෑ මේකේ නේද? ඒ නිසා ශාකා වගුව තමයි මේකේ මුල්ම වගුව. ඊට පස්සේ මොකක්ද ඇඳෙන්නේ? කාණ්ඩ වගුව. මේ ශාකා වලට කාණ්ඩ තියෙනවා. නේද? ABC කොලෙජ් කියන්නේ යා අයිස්ක්‍රීම් and මිල්ක් විකුණන්නේ. ඒ වගේ. ඊට පස්සේ තමයි සේල්ස් ටේබල් එක එන්නේ. දැන් බ්‍රාන්ච් එක නැතුව සේල්ස් නැහැනේ. නේද? එහෙනම් ඊගාවට මේකේ විකුණුම් වගුව විකුණුම් ටික තියෙනවා. එහෙම බලනකොට මේ දත්ත පාදකයේ පළමු වගුව තමයි ශාකා වගුව. එයාට තමයි සම්බන්ධ අනිත් වගුව. හරි. එහෙමනම් ඔන්න එහෙමත් අපට හොයාගන්න පුළුවන් නේ. දෙවෙනි වගුවෙන් හම්බෙන්නේ නාගන්තුක අතුර. එහෙනම් පළමු වගුව හොයාගන්න. පළමු වගුව ශාකා වගුව. ඔන්න මම ක්‍රම කීපයක් කිව්වා. ඒක හරි. ඊගාවට මෙහෙමත් තියෙනවනේ. දැන් මේක අපි නම් දෙකක් නම් කරන්න එපා. ඊගාව සම්බන්ධය මොකද්ද? මෙන්න මේ ශාකා වගුවේ කැටගරි ටු කාණ්ඩ වගුවේ කැටගරි. එහෙම ගන්න අපි නේද? ඔව්. එහෙනම් ළමයි මේ වෙලාවේ කවුද ආගන්තුක වෙන්නේ? මට උත්තරයක් එවන්න බලන්න ටක් ගාලා කපන්න. මේ වෙලාවේ කවුද ආගන්තුක වෙන්නේ? ශාකා වගුවේ කැටගරිද එහෙම නැත්නම් කාණ්ඩ වගුවේ කැටගරිද? මොකද කියන්න බලන්න. මලීෂා මොකද කියන්නේ? අර උත්තරයක් එනවා කාගෙන්ද? net මේකෙන් විනරගෙන් එනවා. ඔව්. ඒ දෙන්නම කියන්නේ බ්‍රාන්ච් ටේබල් එකේ කැටගරි කියලා ගන්න අපි. ඔව්. එහෙනම් මෙහෙම සම්බන්ධ කරාම මෙන්න මේ ශාකා වගුවේ කැටගරි කියන එක තමයි ආගන්තුකයා වෙන්නේ. ඇයි? කාණ්ඩ වගුවට එයා ප්‍රාථමිකයි අපි නම් කරන්නේ. නේද? කාණ්ඩ වගුවේ ABC ප්‍රාථමිකයි. ඒකට එයාට තවදුරටත් ආගන්තුක වෙන්න බෑ. ආගන්තුක කවුද? ශාකා වගුවේ කැටගරි. හරිද? එහෙනම් ක්‍රම කීපයක් ඔස්සේ උත්තරය අපිට ගන්න පුළුවන්. මේ ක්‍රම කීපය බැලුවා අපි. එහෙනම් ඔයා දෙවෙනි එකට තව එකක් ලියන්න ඕන. දෙවෙනි එකට මෙහෙමත් උත්තර ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ මෙහෙමත් ලියන්න. ශාකා වගුව සහ කාණ්ඩ වගුව සම්බන්ධ කිරීමේදී ශාකා වගුව සහ කාණ්ඩ වගුව සම්බන්ධ කිරීමේදී ශාකා වගුව සහ කාණ්ඩ වගුව සම්බන්ධ කිරීමේදී ශාකා වගුවේ කැටගරි හරි නේද? එහෙනම් ඔන්න මේ ප්‍රශ්න උත්තරේ හරි. අපි ගියක බලමු. මොකක්ද ඊගා ප්‍රශ්නේ තියෙන්නේ? එක් එක් වෙනසැලේ දුරකථන අංකය ඇතුළත් කිරීම සඳහා වනස් කළ යුතු වගුව කුමක්ද? හරි පහසු ප්‍රශ්නයක් දෙන්නේ. එක් එක් වෙළඳසැලේ දුරකථන අංකය ඇතුළත් කිරීම සඳහා වෙනස් කළ යුතු වගුව කුමක්ද කියලා අහනවා. මොකක්ද වගුව? වෙළඳසැලක දුරකථන අංකය දාන්න තියෙනවා අපට. ළමයි මොන වගුවද දාන්නේ ඒක? විකුණුම් වගුවද? ශාකා වගුවද? ශකාන් වගුවද? උත්තරේ බොහොම පැහැදිලි. මොකද අපි දාන්නේ? ශාකා වගුවට. නේද? ශාකා වගුවට. එහෙනම් උත්තර ලියා ගන්න තුන්වෙනි එකට ශාකා වගුව කියලා. එහෙම නේද? ශාකා වගුවට තමයි දාන්න. මොකද ශාකාවට තමයි අදාළ වෙන්නේ දුරකථන අංකය. මෙන්න මෙතන අපර ශේෂ්ඨයක් ඇදලා දාන්න පුළුවන් ඒක. මේක උත්තරේ. ඒක පහසු එකක් තියෙන. ඊගාවට
ABC college ABC college හි මුළු විකුණුම් සොයා ගැනීම සඳහා විමසුමක් ක්‍රියාත්මක කිරීමට බද්ධ කළ යුතු වගු මොනවාද? ABC college හි මුළු විකුණුම් සොයා ගැනීම සඳහා විමසුමක් ක්‍රියාත්මක කිරීමට බද්ධ කළ යුතු වගු මොනවාද කියලා අහනවා. උත්තර හොයාගන්න බලන්න හැමෝම. ටිකක් අලුත් ප්‍රශ්නයක් තියෙන්නේ. අලුත් කියන අපි කලින් දැකපු නැති එකක්. කලින් ප්‍රශ්නයක තිබ්බේ නැහනේ. ABC college එකේ මුළු විකුණුම් හොයාගන්න ඕන. එහෙම හොයාගන්නවා නම් අපි නිර්මාණය කරන්න ඕන විමසුමක් query එකක් අපේ හැදුවේ ගිය පාඩමේ නේද? එහෙනම් ඒ query හදනකොට අපි කනෙක්ට් කරන නැත්නම් බද්ධ කරන වගු මොනවද කියලා අහනවා. උත්තරයක් හොයාගන්න බලන්න. උත්තර ලියන්න හිතලා බලන්න. හරි උත්තරයක් හොයාගන්න කොහොමද? ලියන්න උත්තරයක් ඈ. මම chat එකෙත් යවන්න මේක හොයාගත්ත උත්තරේ අලුත් ප්‍රශ්නයක් නේ මේක. මොකක්ද උත්තරේ වෙන්නේ? තමයි query මතක නේද? query අපි හැදුවා. query මොකද කරන්නේ? දත සමුදාය වගුවක ටේබල් ගොඩකින් අපට ශ්‍රේෂ්ඨ කීපයක් තෝරලා ගත්ත හැකි. දැන් මේකේ ශ්‍රේෂ්ඨ ගොඩක් තියෙනවානේ. අපි මෙන්න මේ ශ්‍රේෂ්ඨ ටික විතරක් වෙන්න ගන්නවා එක තැනකදී. නේද? අපි ගත්තොත් එහෙම ABC කොලෙජ් එකේ ජනවාරි මාසයේ ආදායම අපි කොහොමද හොයාගන්නේ? එතකොට මෙන්න මේ ශ්‍රේෂ්ඨ අපි පෙන්නනවා කියලා අපිට දාන්න පුළුවන් හදාගන්න පුළුවන් query. හරි. එහෙනම් මොකක්ද ඔයාලා උත්තරේ වෙන්නේ? මොකක්ද ඔයාලා හිතන උත්තරේ වෙන්නේ? ළමයි ABC කොලෙජ් එකේ මුළු විකුණුම හොයාගන්න ඕනේ. මුළු විකුණුම හොයාගන්න නම් අපි හොයන්න එක ගන්න. දැන් විකුණුම කොහෙද තියෙන්නේ? අනිවාර්ය විකුණුම තියෙන්නේ මෙන්න මේ විකුණුම වගුවේ. එහෙනම් අපිට විකුණුම වගුව ගන්න වෙයි. දැන් ජනවාරි මාසේ මේ තියෙන්නේ නේද? 12400යි කියලා. එතකොට මේකේ තියෙනවාද ABC කොලෙජ් කියන නම? නම නෑ නේද? නමක් මේකේ නෑ. එහෙමනම් ABC කොලෙජ් කියන නම ගන්න අපට මේ වගුවට අමතරව තව වගුවක් ඕන මොකද්ද? මෙන්න මේ ශාඛා වගුව. නේද? ඉතින් අපි මේකේ මෙන්න මේක ගන්නවා විකුණුම් වගුවෙන් නම ගන්නවා ශාඛා වගුවෙන්. නේද? එහෙනම් මේ වගුව දෙක ඕන නේද? දැන් 12400යිලු. 12400 මොන මාසේ මොන කොලෙජ් එකේද? 0.01 කියන්නේ ABC කොලෙජ් එක. එහෙනම් අපිට මේ වගුව දෙක ඕන. කැටගරි කියන එක ඕනද? නෑ ඒක මෙතනදී එච්චර අදාළ නෑනේ. එහෙම එකක් ඕනේ නෑ අපට. එහෙනම් ළමයි උත්තර ලියන හතරවෙනි එකට වගුව දෙක තමයි විකුණුම් වගුව සහ ශාඛා වගුව. විකුණුම් වගුව සහ ශාඛා වගුව. විකුණුම් වගුව සහ ශාඛා වගුව තමයි උත්තරේ වෙන්නේ.
විකුණුම් වගුව සහ ශාඛා වගුව තමයි උත්තර වෙන්නේ. හරි එහෙනම් ඊගාවට යනවා. shop ID 0.04 වූ නව වෙළඳසැලක් milk and photocopying අලෙවිය සඳහා HIJ කොලෙජ්හි විවෘත කළේ නම් යයි උපකල්පනය කරන්න. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා යාවත්කාලින කළ යුතු වගු මොනවාද? මොන shop ID එක 0.04. shop ID එක මොකද්ද? 0.04. මේ 0.04 කියන කෙනා මොකද කරන්නේ? HIJ කොලෙජ් එකේ විවෘත කළාලු නෑ shop ID 0.04 කියලා milk and photocopying අලෙවි කරන්න HIJ කොලෙජ් කියලා එකක් විවෘත කළාලු. හරි. HIJ කොලෙජ් කියන එකේ තව වෙළඳසැලක් දැම්මා milk and photocopying අලෙවි කරන්න. එහෙනම් මොන වගුද යාවත් කාලීන කරන්නේ කියලා අහනවා අපි. බලන්න HIJ කොලෙජ් කියලා එකක් තියෙනවද ශාඛා වගුවේ? උත්තරයක් එනවා හරි. branch table and category table එකේ උත්තරයක් එනවා එක හරිද? හරි. ඔව්. ශාඛා වගුවයි කාණ්ඩ වගුවයි තමයි උත්තර වෙන්නේ. ශාඛා වගුවේ HIJ කොලෙජ් කියලා එකක් නැහැ මේ වෙලාවේ. ඒ නිසා මේකට දාන්න ඕන රෙකෝඩ් එකක්. branch table එකේ milk and photocopying කියලා එකකුත් නැහැ category එකක්. නේද? එහෙම category එකක් මේකේ නැහැ. එහෙනම් මේක දෙන්නත් ඕන. හරි උත්තර දෙක දාන්න එහෙනම්. ශාඛා වගුව හා කාණ්ඩ වගුව. නැත්නම් ශාඛා වගුව කමාවක් කාණ්ඩ වගුව. ශාඛා වගුවයි කාණ්ඩ වගුවයි තමයි උත්තරේ වෙන්නේ. හරි. ඊගාට අපිට තව වැදගත් ප්‍රශ්නයක් අපි ඊගාට මේ දැන් මේ අලුත් ප්‍රශ්නයක් මේක. අලුත් කියන්නේ ආසන්න අවුරුද්දේ ප්‍රශ්නයක්නේ. ඒතර මේකේ අපිට කලින් ප්‍රශ්න දෙකේ ආවේ නැති ප්‍රශ්න තියෙනවා. මේවත් එන්න පුළුවන් වගේ ප්‍රශ්නේදී. නම් මෙන්න මේක බලමු ඊගායක. ඉහත පහෙහි සඳහන් පරිදි අලුතින් එකතු කරන ලද රෙකෝඩ් ඒවාට අදාළ වග්ගු නාම සමගින් ලියන්න. ඉහත පහේ සඳහන් පරිදි අලුතින් එකතු කරන ලද රෙකෝඩ් ඒවාට අදාළ වගු නාම සමගින් ලියා දක්වන්න. හරි. එහෙනම් වගුවේ නමත් එක්ක අපි රෙකෝඩ් එක ලියන්න ඕන අලුත් එක. අලුත් එක කියන්නේ මොකද්ද? HIG කොලෙජ් එකේ අලුතෙන් පටන් ගත්ත වැඩේ ගැන කියන්න ඕන අපි. හරි. එහෙනම් ඒක කොහොමද කරන්නේ කියන එක මම ටේබල් බෝඩ් එකේ දාන්න. ඔයාලා හිතලා බලලා උත්තරයක් ලියන්න බලන්න මේ වෙලාවේ. ප්‍රශ්නේ පැහැදිලි නේද? ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? පස්වෙනි එකේ කියනවනේ අලුත් ෂොප් එකක් පටන් ගත්තා පාසලක කියලා වෙනත් පාසලක ඒක දාන්න අදාළව රෙකෝඩ්ස් අඳින්නලු. අපි කිව්වනේ ඒක යනවා කියලා ශාඛා වගුවට. එහෙනම් අපි ශාඛා වගුව අඳිනවා. මේකේ ඔක්කොම අඳින්නේ නැහැ අපි. අදාළ රෙකෝඩ් එක පමණයි අඳින්නේ. මොකද්ද ශාඛා වගුවේ නේම් එක එන්නේ? HIJ college. ඊට පස්සේ ශාඛා වගුවේ මොකක්ද දෙන්නේ? shop ID එක. shop ID අප දාන්න කීයද? 0.04 කියලා. 3 තේනවනේ ඊට පස්සේ නම් 4. ඊට පස්සේ කැටගරි එක මොකද්ද? C තියෙනවනේ. අපි නම් මෙයාට අලුත් එකක් මේක. ඒ නිසා අපි D කියලා දානවා ඒක. ඔන්න එක රෙකෝඩ් එකක් මම ගන්න අපි ගානවා පෙන්නනම් ඔයාලට. ඊගාව එක තමයි කැටගරි ටේබල් එක. නැත්තම් කාණ්ඩ වගුව. ඉතින් කාණ්ඩ වගුවේ එනවා නමක් නෙවෙයි එන්නේ එකේ කාණ්ඩය D කියලා එනවා. කාණ්ඩය වල වර්ගය තමයි milk and photocopy. හරි. මෙන්න මෙහෙම ලියවෙන්න ඕන. මම පෙන්නන බෝඩ් එකෙන් එක. මේ තියෙන්නේ. ශාඛා වගුව කියලා දාලා අපි දානවා ඒකේ අලුතෙන් ආව රෙකෝඩ් එක. HIJ කොලෙජ් එකනේ 0.04 නේ. D අකුර. නේද?
ඊට පස්සේ කැටගරි ටේබල් එකේ අපි දානවා D කියලා කියන්නේ කවුද? milk and photocopy කියලා. හරි ඔහොම ඇදගන්න. එතකොට ඒකේ අපි අර මාතෘකා හැම ලියන්න ඕනේ ළමයි. මේ මාතෘකා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. රෙකෝඩ් එක පමණක් ඇඳහම ඇති. එහෙමයි බලාපොරොත්තු වෙන්නේ. හරි නේද? ඔන්න එහෙනම් අපි ගැටලු දැන් කතා කරා කීයක්ද? තුනක් කතා කරා. අපි තව එකක පොඩි ප්‍රශ්න දෙකක් බලමු. ඔයාලට මම මේ පේපර් එකේ තියෙන අනිත් ඒවාට දැන් මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තානේ. මම කාර්ය ගන්න බැරුව නම් කියන්න WhatsApp එකේ තුනක් දාන්න. මේක ඩවුන්ලෝඩ් කරගෙන මේක ඉතිරි ප්‍රශ්න උත්තර ලියන්න තනියම. උත්තර එවන්න මට. දැන් අනිවාර්යෙන්ම ඔයාලා පොඩ්ඩක් ඒ වගේ වැඩ කරලා බලන්න. මේ පැය දෙක විතරක් නෙමෙයි තව අමතර වැඩ තියෙනවා කරන්න. ඒ කියන්නේ මේකේ ගැටලුවට උත්තර ලියලා එවන්න. WhatsApp එකේ දාන්න මම ඒව බලන්නම්. බලලා ඉස්සරක් එවන්නම්. දැන් කතා කරනවා නම් මම මේ ප්‍රශ්නේ සමහරවිට බලලා එවන්නේ නැහැ. ඔයාලට සමහර අවස්ථාවල එහෙම තියෙන්නේ නැති. මොකද අනිත් දවසේ මම දැන් කතා කරනවා නම් ඒක ඔයාලට බලගත්ත හැකිනේ. නමුත් දැන් මේ පාඩම දැන් අපි කතා කරලා ඉවරයි. හරිද? අපි මේක රිවිෂන් වැඩේ ඉවර කරනවා මේ අපේ මේ අද දවසේ. අපි හෙට ඒ කියන්නේ ඊගව දවසේදී අලුත් පාඩමක් ගමු. මම බලන්නම් මොකක්ද අපි ගන්න කියලා. දැන් අපි මම අර උදේම කිව්වා වගේ පාඩම් තුනක් දැන් ඉවරයිනේ. මොකද්ද ප්‍රෝග්‍රෑමින් පාඩම, Excel පාඩම, Access පාඩම කෙටියෙන් කිව්වොත් ඔය පාඩම් තුන. එහෙනම් මේ පාඩම් තුනේ දැන් ඔයාලා ලකුණු 30ක් ගන්න හැකියාව තියෙනවා. හරිද? තව පහසු පාඩම් තිබෙම නොනවද අපිට දෙවෙනි පේපර් එකට එන්න. තොරතුරු පද්ධති එකයි, HTML එකයි, ICT සහ සමාජයේ පාඩම් තුනක් තියෙනවා. මට හිතෙනවා අපි මේ පාඩම් තුන පොඩ්ඩක් ඉක්මනට මතක් කරගමු විශේෂයෙන්ම අර පද්ධති පාඩම බලමු. මොකද පද්ධති පාඩමේ ඒ පාඩමෙම තමයි ප්‍රශ්න ඉන්නේ බොහොම පහසුයි. නේද? නැත්නම් ඔයාලට ගාව තියෙන අදහසක් මෙන්න මේ පාඩම අමාරුයි මේක මතක් කරගන්න අපි එකත් බලන්න පුළුවන්. HTML කියන පාඩම ටිකක් දිග පාඩමක්. ඒක ඔයාලා කරලා තියෙනවා නම් මේ වෙද්දී අපිට ඉක්මනින් ඒක රිවිෂන් එකක් කර හැකියි. අපි කොහොමවත් ඒකේ මූලික දේවල් ටික මතක් කරගමු. දැන් ඔක්කොම ප්‍රැක්ටිකල් එක කරන්න ගියොත් අපිට ලොකු කාලයක් යනවා. අපි සමහරවිට මාස එකමාරක් විතර ගන්න නැති HTML පාඩම අවසන් කරගන්න. නේද? දවස් 5ක් ගන්න නැති. ඉතින් ඔක්කොම කරන්න බෑ. අපි ප්‍රශ්න වලට අදාළව මතක් කරගමු අදාළ chat මේ tags එක. tag එක. ඒතර වැඩේ පුළුවන් කරගන්න. පාඩමට හිටපු අය අපේ මුල පාඩමේදී පොඩ්ඩක් නෝට් මෙහෙම බලා ගන්න. නේද? ඒවත් අවශ්‍යයි. ඊට පස්සේ නේද? ඔයාලා මොකද හිතන්නේ පාඩම අපි කරනවා. අපි මොකක්ද ඉතිකව තෝරගන්නේ? ICT සහ සමාජය කියන අපි මෑතකදී අවසන් කරපු පාඩමක්. ඒකෙත් ප්‍රධාන ප්‍රශ්නයක් එනවා. අර වෛරස් ගැන ඊට පස්සේ ICT වල බලපෑම ගැන සමාජයේ නේද? නීති රීති ඒ වගේ දේවල් කතා කරනවානේ. ඒක. එහෙනම් මම තෝරගන්න ඊගාවට තොරතුරු පද්ධති පාඩම. ඔයාලා ලබන සතියේට මේ පාඩම පොඩ්ඩක් කියවා ගන්න. අපි ලබන සතියේ ඒකේ පොඩි රිවිෂන් එකක් කරලා ඒකේ ප්‍රශ්න ටික කතා කරමු. හරිද? එහෙනම් දැන් එහෙම කරගන්න. පාඩම බලා ගන්න අනිවාර්යයෙන්ම. ටිකක් බලාගෙන මේ වැඩේට එන්න. එවනම් මේකේ ඉතුරු ප්‍රශ්න ටික මම ඔයාලට පෙන්නනම් ඒ වර උත්තර ඔයාලා ඒවන්න අනිවාර්යයෙන්ම. ඒගව සතියේ ඔයාලා ඉස්කෝලේ යන් හිටන ඔයාලා හැමෝම යනවා ඇති. යන්න වේවලා හැම ඉස්කෝලේකම ඔයාලා යයි. නේද? ඒ කියන්නේ 11 පන්තිය හැමෝම ගෙන්නයි. නමුත් ඔයා වෙලාව වෙන් කරගෙන මෙතන තියෙනවා 2015 එක මේ තියෙන එක 2000 මේක බලවන අපි 2020 එක මම හිතන්නේ මේ තියෙනවා. නෑ 19 එක මේ තියෙන 20 එක බැලුවා අපි 19 එක මෙතන තියෙනවා. එහෙනම් මේ දෙකට උත්තර දීලා මට එවන්න. හරිද? මේ ගැටලුව එච්චර බය වෙන දෙයක් නෑ. මේ බය වෙන කියන්නේ මේක දැක්කාම ගොඩාක් තියෙනවා හිතෙනවා. නමුත් නෑ කියවන්න. ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන වැඩිපුරත් එක්ක. ඒ නිසා තමයි ගොඩක් දේවල් තියෙන්නේ. උත්තරේ ලියන රටාවත් එක්ක කියනවා මේක. ඒකයි දිග වැඩි ප්‍රශ්න. නමුත් ඔයාලට ලියන්න පුළුවන්. හරිද? එහෙනම් මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියමට අනිවාර්යෙන් හැමෝම යන්න. WhatsApp එකේ දාන්න එක. එකයි මෙතන තව එකක් තියෙනවා. දෙකයි. හරිද? එහෙම කරගමු අපි. මම ලබන සතියේට කතා කරන්න තොරතුරු පද්ධති පාඩම. අපි ඒක කළා යමු. හරි. ඉතින් මම අසලක් කියන ගත්තේ මේ ඔයාලා වෙලාව වෙන් කරගන්න ICT වලටත් පාඩම් කරන්න. පාඩම් කරන්න. දැන් මේ වෙලාවේ ඔයාලා කතා කරන ප්‍රමාණය අඩුයිනේ. එතකොට
මේ උත්තර ඔක්කොම හරිද කියන එක සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඔයාලා හරියට ඒ වැඩේ කරගත්තා නම් හරි. දැන් උත්තර ලියන්න කිව්වම මේක ලියලා අරන් ආවම පාඩමේදී ලේසිනේ වැඩේ. චෙක් වෙනවනේ හරියට නේද? එහෙනම් අවංකව මේ වැඩේ කරන්න වෙනවා. එහෙම කරොත් සාර්ථක වෙන්න පුළුවන්. හරිද? එහෙනම් තව ලොකු වෙලාවක් නෑ අපිට පාඩම අවසන් කරගන්න. අපි දැනට අවුරුද්දට අවසන් කරමු එහෙනම් මෙතනින්. හරිද? අලුත් ප්‍රශ්න ගන්න වෙලාවක් නැති වෙනවා. මට ඒකවල තව පන්තියකුත් තිබුණා යන්න වෙනවා. ඒ නිසා අපි අදට පාඩම අවසන් කරමු. අවසන් කරමු. ලබන සතියේ සම්බන්ධ වෙන්න 10 පන්තිලත් එන සමහර අය ඉන්නවා. ඒගොල්ලන්ට එන්න පුළුවන් 10 පන්තියට. 10 පන්තියේ සෙන්සුරාදා දවසේ තියෙන්නේ. ඔව් ප්‍රශ්න කිව්වේ මම 2021 තමයි මම හිතා කරේ දැන් අපි. ඒක 18ද කියලා මට පොඩ්ඩක් මතකයක් නැහැ. මම මෙහෙම කරන්නම්. ඔයාලා මෙහෙම කරන්න. මේ ටියුට් එක තියෙනවා ඔයාලා ගාව දැන්. මේකේ තියෙන ඉතුරු ප්‍රශ්නයක් කරන්න. හරිද? මේක ඉතුරුන ප්‍රශ්න එකක් 15 එක ඉතුරුනානේ. 15 එකයි. දැන් අන්තිම එකයි. 19 එක. හරිද? 15 එකයි 19 එක කරන්න. 20 එක මම ඔයාලට පේපර් එක දාන්නම්. 20 පේපර් 18 එක කරලා තියෙන දැන් ඔයක තමයි නේද? මට අවුරුද්ද මතක නැතුව තිබ්බේ හරියට දැක්කේ නැහැ. දැන් කරලා තියෙන 18 එකනේ හරි. එහෙනම් මෙහෙමයි කරන්න තියෙන්නේ ඔයාලට. මෙන්න මේ පේපර් එකේ අන්තිම ගැටලුව කරන්න. ඒක 19. අපි අර කලින් කරලා තියෙන 18 එක 18 එක කරලා තියෙන මේක 18 එක. එතකොට තව ඉතුරුනා මේක 15 එක 15 එකත් කරන්න. 20 එකත් කරන්න. 20 එකත් කරන්න 20 පේපර් එක හොයාගන්න නැත්නම් මම එකත් WhatsApp එකේ දාන්නම්. පේපර් එකක් PDF එකක් ඔයා ඒක බලලා හරි උත්තරේ වන්න. හරි නේද? එහෙනම් 2020 2015 19 නේද? 19 15 20 තමයි අවුරුදු තුන. හරි. ඒ ටික කරගන්න පුළුවන් නම් ඔයාලට මේ පාඩම සාර්ථකයි. සාර්ථකව අවසන් කරන්න පුළුවන් ඈ. හරි. එහෙනම් අනිත් දවසේ පාඩම සම්බන්ධ වෙමු. ඔයාලා උදේම එන්න වෙලාවට එන්න හැමෝම. තව මාස දෙකයි තියෙන්නේ. තව අලුතෙන් කවර සම්බන්ධ වෙනවා කියන්න පාඩමට සම්බන්ධ වෙන්නේ කියලා. අපි පුළුවන් තරම ඒවත් එක්ක කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් ලබන සතියේ හම්බෙමු. හරි. 10 පන්තිලේ නෑ සෙන්සුරදා ඉන්න. ඉරිදාට වගේ පන්තියේ තියෙන්නේ එන්න එකට. හරි. එහෙනම් අද මම පාඩම අවසන් කරනවා. හැමෝම සුබ දවසක් එහෙනම් අද මම පාඩම මෙතනින් අවසන් කරනවා.